ආයිබෝන් පුතේ අපි ඉස්සරහට කතා කරගෙන යමු අපේ පාඩමේ. අද නම්බෙතාවේ පාඩමේ ගිය සතියේ මම නතර කරලා ගියා ඉස්සරහට ඉල්ලුම් වක්‍රේ බෑවුම හා ඉල්ලුම් නම්බෙතාවේ අතර වෙනස කියලා. හරි. අපි දන්නවා ඉල්ලුම් වක්‍රේ බෑවුම ගණනය කරන්නේ කොහොමද කියලා අපි දන්නවා. ඉල්ලුම් වක්‍රයක බෑවුම ගණනය කරන්නේ මේ පෑන් ඉලිව්වට පේන්නේ. ඉල්ලුම් වක්‍රයක බෑවුම ගණනය කරන්නේ ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස බෙදනවා මිලෙහි වෙනස. මේක ගන්න ඕන සලකා බලන භාණ්ඩය කියලා ගන්න ඕන. අපි දන්නවා මේකේ බෑවුම හොයන්නේ ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස බෙදනවා මිලේ වෙනසෙන්. ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස කියන්නේ ඩෙල්ටා QD. මිලේ වෙනස කියන්නේ ඩෙල්ටා P. ඩෙල්ටා QD ඩෙල්ටා P වලින් බෙදුවහම අපිට ලැබෙනවා බෑවුම. එතකොට ඔයාලා පිටු අංක 6ට යන්නකෝ. ටියුට් එකේ පිටු අංක 6 ඉල්ලුම් වක්‍රයේ බෑවුම හා ඉල්ලුම් නම්‍යතාවය අතර වෙනස කියලා මාතෘකාව තියෙනවා. ඒ මාතෘකාව යටතේ තියෙනවා ඉල්ලුම් වක්‍රයක බෑවුම යනු මිල වෙනස් වීම හා ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම අතර අනුපාතයයි. ඒ ගණනය කරන්නේ කියලා කොටුවක් තියෙනවා. අන්න ඒ කොටුවේ මේක ලියා ගන්න. බෑවුම සමානයි ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස බෙදීම මිලේ වෙනස. මිලෙහි වෙනස. ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස බෙදීම මිලෙහි වෙනස. ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස බෙදීම මිලෙහි වෙනස. හරි. ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස බෙදීම මිලෙහි වෙනස. එතකොට මොකක්ද මේ ඉල්ලුම් නම්‍යතාවය කියන්නේ? ඉල්ලුම් නම්‍යතාවය කියන්නේ දරුවනේ මිල වෙනස් වීමේ ප්‍රතිශතක වෙනසයි ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීමේ ප්‍රතිශතක වෙනසයි අතර අනුපාතය. අපි දන්නවා නම්‍යතාවය හොයන්නේ මෙහෙමනේ. නම්‍යතාවය හොයන්නේ ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස ඩෙල්ටා QD ප්‍රතිශතක වෙනස බෙදනවා මොකෙන්ද? මිලෙහි ප්‍රතිශතක වෙනස. ඩෙල්ටා P ප්‍රතිශතක වෙනස. ඔහොමනේ කරන්නේ. නම්‍යතාවය යන ওই විදිහට ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස බෙදීම මිලෙහි ප්‍රතිශතක වෙනස. හරි. ඊළඟ කොටුව ඇතුලේ මේකත් ලියා ගන්නකො. ඊළඟ කොටුව ඇතුලේ සූත්‍රයක් ලියා ගන්නකො. හරි. දැන් මෙන්න මේ නම්‍යතාවය හොයන එක මෙහෙම කියන්නත් පුළුවන් නේ දරුවනේ. නම්‍යතාවය හොයන එක මෙහෙම ලියන්නත් පුළුවන්. ED සමානයි
ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම Q කියලා. මතකනේ? මම මේ සූත්‍රයෙන් කියන්නේ මෙන්න මේ කතාවමයි කියලා ඔප්පු කළාත් පෙන්නලා තියෙනවා. මේ සූත්‍රයෙන් කියන්නේ මේ හොයලා බලන්න ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස මිලේ ප්‍රතිශතක වෙනසෙන් බෙදුවාම ලැබෙන පිළිතුර කෙනෙක් මම ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. දැන් බලන්න මේ නම්මතා සූත්‍රයේ ඉස්සරහ කෑල්ල මොකද්ද පුතේ? ඉස්සරහ කෑල්ල බෑවුම. ඉස්සරහ කෑල්ල කියන්නේ බෑවුම. ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස මිලේ වෙනස. දැන් සාමාන්‍යයෙන් සරල රේඛීය ඉල්ලුම් වක්‍රයක බෑවුම ඕනම තැනක ස්ථාවරයි කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ඉල්ලුම් වක්‍රය සරල රේඛාවක් නිසා ඉල්ලුම් වක්‍රයේ බෑවුම කොතන ගණනය කළත් ස්ථාවරයි. උදාහරණයක් අපි ගනිමුකෝ බෑවුම 0.2යි නම් මේ ඉල්ලුම් වක්‍රයේ මත කොතන ගණනය කළත් මේකේ බෑවුම 0.2යි. හැබැයි එහෙම බැලුවොත් මේ ඉල්ලුම් වක්‍රයේ මත මොන වගේ ලක්ෂයක නම්‍යතාවයේ ගණනය කළත් සමාන වෙන්න ඕනේ කියලා හිතුණට එහෙම වෙන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. ඉල්ලුම් වක්‍රයේ මත බෑවුම ඕනෑම තැනක ස්ථාවරයි තමයි. හැබැයි නම්‍යතාවය හොයන සූත්‍රයේ බෑවුම කියලා කියන්නේ එක කොටසක් විතරයි. මේක වැඩි වෙන්න ඕන මෙයා ස්ථාවර වුණාට එයා වැඩි වෙන්න ඕන මිල සහ ප්‍රමාණය අතර අනුපාතය. මිල සහ ප්‍රමාණය අතර අනුපාතය වක්‍රය මත තැනින් තැනට වෙනස් වෙනවා. මෙතන තියෙන මිල සහ ප්‍රමාණය අතර අනුපාතය නෙමෙයි මෙතන තියෙන්නේ. ඒ මිල හා ප්‍රමාණය අතර අනුපාතය නෙමෙයි තව තැනක. ඒ මිල හා ප්‍රමාණය අතර අනුපාතය නෙමෙයි තව තැනක තියෙන්නේ. ඒ නිසා වක්‍රය මත නම්‍යතාවයක් තැනින් තැනට වෙනස් වෙන බව මතක තියාගන්න ඕනේ. හරි. දැන් ඊළඟ කොටුව ඇතුළේ ලියා ගන්න ED සමානයි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම Q කියලා. ඊළඟ කොටුව ඇතුළේ මේ සූත්‍රය ලියා ගන්නකො. සූත්‍ර ලියා ගන්න. හරි. දැන් නෝට් එකේ තියෙනක බලන්නකෝ. ඒ අනුව ඉල්ලුම් වක්‍රයේ බෑවුම යනු නම්‍යතා සූත්‍රයේ එක් කොටසක් පමණි. ඉල්ලුම් නම්‍යතාවය ගණනය කිරීමට බෑවුම නම්‍යතාවය ගණනය කරන ලක්ෂයට අදාළ මිල හා ප්‍රමාණය අතර අනුපාතය ඒ කියන්නේ P බෙදීම Q වලින් ගුණ කළ යුතුයි. මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් පවතින බැවින් මෙම අගය ලක්ෂයෙන් ලක්ෂයට වෙනස් වේ. ඒ අනුව බෑවුම ස්ථාවරව පැවතියද P බෙදීම Q හි අගය වෙනස් වන බැවින් ඉල්ලුම් නම්‍යතාවය වෙනස් වේ. හරි. ඒ ටික පැහැදිලි කළා. එතකොට මෙතන නම්‍යතාවය වෙන සූත්‍රයේ මේ කෑල්ල ස්ථාවර වුණාට එයා 0.2යි නම් 0.5යි නම් 5යි නම් මේක ස්ථාවර වුණාට ඕනම තැනක මිල හා ප්‍රමාණය අතර අනුපාතය තැනින් තැනට වෙනස් වෙනවා. ඒක තා ටිකක් ඉස්සරහට යනකොට තා පැහැදිලි කරගන්නවා අපි. දැන් අදහසක් විතරයි. ඊට මම ඔයාලට කතා කළා මිල ඉල්ලුම් නම්‍යතාවයේ ස්වරූප පහක් තියෙනවා කියලා. මොකක්ද ඒ ස්වරූප පහ? පූර්ණ නම්‍ය, අනම්‍ය, ඒකීය නම්‍ය, නම්‍ය හා පූර්ණ නම්‍ය. නම්‍යතා සංගුණකේ අගය හෙව්වට පස්සේ බිඳුවල් නම් ඒකට කියන්නේ පූර්ණ අනම්‍ය ඉල්ලුම්. ඒ කියන්නේ භාණ්ඩයක මිල වෙනස් වෙනකොට ඒකට ඉල්ලුම් ප්‍රමාණය කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැත්නම් ඒ වගේ තත්ත්වයකට අපි කියන්නේ පූර්ණ අනම්‍ය ඉල්ලුමක් කියලා. නෝට් එක බලන්න පූර්ණ අනම්‍ය ඉල්ලුම. එහෙම නැත්නම් ඔකට කියනවා ශූන්‍ය නම්‍ය ඉල්ලුම කියලා කියනවා. හිස්තන ලියා ගන්න පිටු අංක 7
පිටු අංක 7 හිස්තැන ලියා ගන්න. යම් භාණ්ඩයක මිල යම් භාණ්ඩයක මිල යම් භාණ්ඩයක මිල කොපමණ ප්‍රතිශතයකින් වෙනස් වුවද යම් භාණ්ඩයක මිල කොපමණ ප්‍රතිශතයකින් වෙනස් වුවද එහි ඉල්ලුම් ප්‍රමාණය නොවෙනස්ව පවතින තත්වයකි. එහි ඉල්ලුම් ප්‍රමාණය නොවෙනස්ව පවතින තත්වයකි. සර් ආයි කියන්නකෝ මට ඇහුන්නේ නැහැ සර්. හරි. ලියාගන්න යම් භාණ්ඩයක මිල කොපමණ ප්‍රතිශතයකින් වෙනස් වුවද යම් භාණ්ඩයක මිල කොපමණ ප්‍රතිශතයකින් වෙනස් වුවද එහි ඉල්ලුම් ප්‍රමාණය නොවෙනස්ව පවතින තත්වයකි. එනම් අනෙකුත් කරුණු නොවෙනස්ව තිබියදී අනෙකුත් සාධක කිව්වත් හරි. එනම් අනෙකුත් කරුණු නොවෙනස්ව තිබියදී සලකා බලන භාණ්ඩයේ මිල කොතරම් වෙනස් වුවද ඉල්ලුම් ප්‍රමාණය එයට ප්‍රතිචාර නොදක්වන තත්වයකි. හරි. මේක පැහැදිලි කරන්න කලින් මම මේ ඉල්ලුම් වක්‍රය අඳින්නම්. ඉල්ලුම් වක්‍රයක් අඳින්න කලින් ඔයාලට දීලා තියෙන උදාහරණයක් ලක්ෂ්‍ය x හා y කියලා දීලා තියෙන මිල 2 හා 3 කියලා දීලා තියෙනවා. එතකොට පුතේ ඔයාලා ගන්න ඕනේ මේක අඳිනකොට කොටු 3න් 3 තමයි ගන්න ඕන. හොඳේ. කොටු 3න් 3 ගන්න එක පැත්තක්. හරි. ඒ කියන්නේ සිරස්පස්සේ කොටු 3න් 3 ගන්න. සිරක්ෂක්ෂයේ ගන්නවා ලොකු කොටු 3න් 3. මේ පැත්තේ වම් පැත්තෙන් කොටු පේලියක් ඇතෑරියා. වම් පැත්තෙන් කොහොමත් කොටු පේලියක් අතාරින්න. හොඳේ. වම් පැත්තෙන් ලොකු කොටු පේලියක් ඇතෑරියා. හරි. මේ පැත්තට ගහනවා. මෙතන යටිනුත් කොටු පේලියක් ඇතෑරියා. මම අඳිනකන් ඉන්න 1 2 3යි 1 2 3යි 1 2 3යි මේකට කියනවා මිල P.
1යි 2යි 3යි මිල 3 දක්වා තියෙනනේ මිල 3 දක්වානේ තියෙන්නේ 2 3නේ මෙතෙන්ට බිඳුව දැම්ම ප්‍රමාණය ගන්න පුළුවන් කොටු දෙකකින් 5යි 10යි 15යි කොටු දෙකකින් 5 5යි 10යි 15යි 20යි 5යි 10යි 15යි එතකොට ඔයාලා මෙහෙම කරන්න මේ පැත්තට ප්‍රමාණය ගන්නකොට කොටුවකින් 5 ගාන ගන්න 5යි 10යි 15යි 20යි 25යි 30යි ඒ වගේ දාන්න ප්‍රමාණය Q 30යි කියලා දාන්න නවාලෝක ලකුණු කරගන්නකො සිරස්සක් යන්න ගන්න වම් පැත්තෙන් කොටු පේලියක් ඉතිරි කරලා කොටු 3කින් එක ගාන කොටු 3කින් 1යි ආයෙ කොටු 3කින් 2යි ආයෙ කොටු 3කින් 3යි අනිත් පැත්තට කොටුවකින් 5 10 15 20 25 30 කියලා අඳ ගන්න. අඳගෙන අපි ලකුණු කරමු මේ භාණ්ඩයේ මිල රුපියල් 2ක් වෙනකොට ඉල්ලනවා 25ක්. මේ භාණ්ඩයේ මිල 2ක් වෙනකොට ඉල්ලනවා 25ක්. මේ භාණ්ඩයේ මිල 3ක් වුණත් ඉල්ලනවා 25ක්. මේ ලක්ෂ දෙක යා කළාට පස්සේ අපිට ලැබෙනවා ඉල්ලුම් වක්‍රය. ඉල්ලුම් වක්‍රය ලැබෙනවා. හරි. මේ භාණ්ඩයේ මිල 2 25යි 3 25යි. හරි ඉල්ලුම් වක්‍රය D කියලා දානවා 2 25යි කියන්නේ x ලක්ෂය 3 25යි කියන්නේ y ලක්ෂය මේක ඉල්ලුම් වක්‍රය D කියලා දාගත්තා. ඔන්න ඔහම ඇඳ ගන්න. ඉල්ලුම් වක්‍රය ඇඳ ගන්න. හරි. ඉල්ලුම් වක්‍රය ඇඳගෙන නම්‍යතාවය හොයන්න කියන තැන් දෙකක x ලක්ෂයේ නම්‍යතාවය හොයන්න පුළුවන් y ලක්ෂයේ නම්‍යතාවය හොයන්න. x ලක්ෂයේ නම්‍යතාවය x ලක්ෂයේ නම්‍යතාවය හොයනකොට අපි ED සමානයි සූත්‍රය දානවා ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම Q කියලා. දැන් මෙතන හොයනවා ප්‍රමාණයේ වෙනස. ප්‍රමාණයේ වෙනස නෑනේ බිඳුවයිනේ. 2 25යි 3 25යි ප්‍රමාණයේ වෙනසක් නෑ. ප්‍රමාණයේ වෙනස බිඳුවයි. මිලේ වෙනසක් තියෙනවා නේද? 2 25යි 3 25යි මිලේ වෙනස 1යි. නම්‍යතාවය හොයන්නේ x ලක්ෂයේ. x ලක්ෂයේ මිල 2යි ප්‍රමාණය 25යි. මිල හා ප්‍රමාණය අතර අනුපාතය 2 බෙදීම 25. දැන් මේක සුළු කළොතින් අපි දන්නවා මේ දෙකෙන් බිඳුව වැඩි වෙනවා. එතකොට කීයද? බිඳුවයි. බිඳුව බෙදීම 25යි කියලා කියන නමයි උත්තරේ බිඳුවයි. නම්‍යතා සංගුණකයේ අගය බිඳුවයි. හරි. අපි y ලක්ෂයේ නම්‍යතාවය හොයමුකෝ ඊළඟ පේලියේ ඊළඟ හිස්තැන් පේලියේ y ලක්ෂයේ නම්‍යතාවය හොයන්නේ ED සමානයි සූත්‍රය එකයි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම Q මේකේ ප්‍රමාණයේ වෙනස බිඳුවයි මිලේ වෙනස 1යි. දැන් නම්‍යතාවය හොයන මිල 3යි ඒ වෙලාවේ ප්‍රමාණය 25යි. y ලක්ෂයේ මිල 3යි ප්‍රමාණය 25යි. හරිද? එතකොට මේක සුළු කළොතින්
අපි දන්නවා මේක වැඩි කළා බිඳුව 3න් වැඩි කළා බිඳුවයි. බෙදන්න ඕන 25න් සමානයි උත්තරේ බිඳුවයි. ලක්ෂය x ලක්ෂයනේ මෙතන තියෙන්නේ xy pqd දෙකේදී 25යි තුනේදීත් 25යි. මේම තමයි ටේබල් එක තියෙන්නේ. ඔයාලට පේනවා ප්‍රමාණය වෙනස ඩෙල්ටා q මෙතන ප්‍රමාණයන් දෙකක් අතර වෙනස. මෙතන ඩෙල්ටා p මිලේ වෙනස එකයි හැම වෙලාවෙම ප්‍රමාණය වෙනස බිඳුවයි. හරි. එතකොට ඔයාලා ඉස්සරහා හිස්තැන් දෙකේ නම්‍යතා සංගුණකයන් දෙක හොයලා පෙන්වන්න බිඳුවයි කියලා. ඉක්මන් කරන්න. මම දැන් දීපු කාලය ප්‍රමාණවත්. දැන් ඔන්න ආයෙ මුලින් ඉඳලා අහගන්න. දැන් මේ භාණ්ඩයේ මිල මේ සලකා බලන භාණ්ඩයේ මිල 2 ඉඳලා 3 දක්වා වැඩි වෙනවා. ඒ කියන්නේ යම් ප්‍රතිශතයකින් වැඩි වෙනවා. වෙනස් වෙනවා. නමුත් මේ භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය කිසිම වෙනසක් දක්වලා නැහැ. කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. කිසිම ප්‍රතිශතයකින් වෙනස් වෙන්නේ නැහැ. එතකොට නම්‍යතාවය හොයලා බැලුවහම නම්‍යතා සංගුණකයට එන උත්තරේ බිඳුවයි. බිඳුවයි කියන්නේ මිලේ වෙනසට ඉල්ලුම් ප්‍රමාණය කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ කියන එක. එතකොට ඒකට අපි කියනවා පූර්ණ අනම්‍ය ඉල්ලුම. පූර්ණ නම්‍යයි. එතකොට ඇදෙන ඉල්ලුම් වක්‍රය මිල අක්ෂයට සමාන්තර රේඛාවක් විදිහට පිහිටනවා. ඉල්ලුම් වක්‍රයේ හැඩය මිල අක්ෂයට සමාන්තර රේඛාවක් විදිහට පිහිටනවා. මෙහෙම වෙන්න පුළුවන්. පරිභෝජනය කල් දාන්න බැරි අත්‍යවශ්‍යම ඖෂධ වලට මේ වගේ ඉල්ලුමක් ඇති වෙනවා. උදාහරණයක් ලෙඩෙකුට දේවඩියා රෝගියෙකුට හැමදාම ඉන්සුලින් එකක් විද ගන්න ඕනේ කියලා හිතන්නකො. හැමදාම උදේට විද ගන්න ඕනේ. එක අත්‍යවශ්‍යයි. හා පරිභෝජනය කල් දාන්න බෑ. අද සල්ලි නැහැ කියලා අද ඉන්සුලින් එක විදින්න නැතුව හෙට ඉන්සුලින් එක විදගත්තොත් හෙට විදින්න වෙන්නේ ඉන්සුලින් මේ ෆෝමලින්. මරණ. අද බෑ සල්ලි නැහැ කියලා ඉන්සුලින් එක විද ගන්න නැතුව හිටියොත් මේ මිනිස්යාට හෙට ෆෝමලින් විදින්න පුළුවන්. හැබැයි තව එකක් තියෙන්නත් උන ආදේශක නැති වෙන්නත් උන සමීප ආදේශ කිසිවක් නැති පරිභෝජනය කල් දාන්න බැරි භාණ්ඩ සම්බන්ධයෙන් පවතින මේ වගේ ඉන්නවා. දැන් ඉන්සුලින් වෙනුවට ඇමොක්සිලින් විදගෙන හරියන්නේ නැහැනේ. ඉන්සුලින් වෙනුවට ඉන්සුලින්ම තමයි විදින්න ඕනේ. කියන්නේ ආදේශකත් නැහැ පරිභෝජනය කල් දාන්නත් බෑ. එවැනි තත්ත්වයකදී මේ වගේ ඉල්ලුමක් ඇති වෙන්න පුළුවන්. හැබැයි මිල කුඩා පරාසයකින් වෙනස් වෙනොත් විතරයි. දැන් මේ ඉන්සුලින් එක මිල 1000යි 5000යි වගේ පරාසයකින් වෙනස් වෙනොත් ප්‍රතිචාරයක් දක්වන්න පුළුවන්. පුජ්‍යල වෙන විකල්ප අවස්ථා හොයන්න try කරන්න පුළුවන්. කුඩා පරාසයකින් වෙනස් වෙනකොට මේ වගේ දේවල්ට කියන ආදේශක නැති පරිභෝජනය කල් දාන්න බැරි භාණ්ඩ සම්බන්ධයෙන් තියෙන්න පුළුවන් පූර්ණ අනම්‍ය ඉල්ලුමක්. නෝට් එක බලන්න. ආදේශක නොමැති සමහර භාණ්ඩ සම්බන්ධයෙන් මිල වෙනස් වීම කුඩා පරාසයකින් සිදුවන අවස්ථාවලදී පූර්ණ අනම්‍ය ඉල්ලුමක් ඇති වේ සමහර ඖෂධ. මෙහිදී ඉල්ලුම් වක්‍රයේ ඕනෑම ලක්ෂයක මිල ඉල්ලුම් නම්‍යතාවයේ ශූන්‍ය අගයක් ගනු ලබන අතර ඉල්ලුම් වක්‍රය සෑම විටම මිල අක්ෂයට සමාන්තරව පිහිටයි. හරි. කියන්නේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම මිලේ වෙනස් වීමට ඉල්ලුම් ප්‍රමාණයේ කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැති
තත්ත්වය. ඊළඟට අපි යනවා තවත් නම්‍ය අවස්ථාවකට තවත් නම්‍යතා තත්ත්වයකට ඒ තමයි අනම්‍ය ඉල්ලුම කියන එක. අනම්‍ය ඉල්ලුම පිටු අංක 8ට යන්න පිටු අංක 8ට ගිහිල්ලා පිටු අංක 8 ඉදින ටේබල් එක බලන්න 2යි 120යි 6යි 80යි ලක්ෂයේ තියෙනවා x හා y කියලා මිල 2යි 4යි කියලා තියෙනවා 2යි 6යි කියලා තියෙනවා ප්‍රමාණය ඉල්ලුම් ප්‍රමාණය 120යි 80යි කියලා 120යි 80යි කියලා දැන් මේක සම්බන්ධ කරගෙන අපි ඉල්ලුම් වක්‍රයක් ඇන්දොත් ඔයාලට මේකේ අඳින්න පුළුවන් 2යි 4යි 6යි ලොකු කොටු 2යි 4යි 6යි පල්ලෙහායින් කොටු පේලියක් අතාරින්න වම් පැත්තෙන් කොටු පේලියක් අතාරින්න වම් පැත්තෙන් කොටු පේලියක් අතාරින්න කොටු දෙකකින් 2යි ආයේ කොටු දෙකකින් 4යි ආයේ කොටු දෙකකින් 6යි කියලා ගන්න p ඕනනම් ආයේ කොටු දෙකකින් 8යි කියලා දාන්න p මේ පැත්තෙන් යටින් මිලක් ප්‍රමාණක්ෂය ගහ ගන්න කොටු පේලියක් යටින් ඉතුරු කරලා ප්‍රමාණක්ෂය 120 දක්වා යන්න ඕන 120 දක්වා යන්න නම් කොටුවකින් 20 ගාන යන්න පුළුවන් 20යි 40යි 60යි 80යි ඔව් කොටු දෙකකින් 40 ගාන යන්න බිංදුවයි කොටු දෙකකින් 40යි ආයේ කොටු දෙකකින් 80යි එහෙම යන්න හරි කොටු දෙකකින් 40යි හරි ආයේ කොටු දෙකකින් 80යි ආයේ කොටු දෙකකින් 120යි ආයේ ඕනනම් කොටු දෙකකින් 160යි කියලා දාන්න ඉඩ තියෙනවා එහෙම ලකුණු කරා ඊට පස්සේ මේ ඉල්ලුම් වක්‍රය අදිමුකෝ මිල දෙකේදී ප්‍රමාණය 120යි මිල දෙකක් වුණොත් ප්‍රමාණය 120ක් ගන්න කැමති එයා x ලක්ෂය මිල 6ක් වුණොත් ප්‍රමාණය 80ක් ගන්න කැමති 80ක් ගන්න කැමති එයා y ලක්ෂය මෙන්න මේ ලක්ෂ දෙක යා කරලා අඳිනවා ඉල්ලුම් වක්‍රයේ d කියලා දාන්න d හරිද 6ේදී 80ක් ගන්න කැමති දෙකේදී 120ක් ගන්න කැමති ඔන්න ඉල්ලුම් වක්‍රය ඇඳලා දැන් ඉල්ලුම් වක්‍රය ඇඳලා දැන් ඉල්ලුම් වක්‍රය ඇඳ ගන්නව කට්ටියම ඔය මං කිව් විදියට කණ්ඩායමක වෙන් කරලා ඉල්ලුම් වක්‍රය අඳින්න ඔය විදියට ඉල්ලුම් වක්‍රය අඳින්න හරි ඉල්ලුම් වක්‍රය අඳින්න දුන්නු කාලය දැන් ඇති ඉල්ලුම් වක්‍රය ඇඳ ගන්න පුළුවන් ඔය කාලෙදි දැන් අපි නම්‍යතාවය හොයමුකෝ හරි x ලක්ෂයේදී නම්‍යතාව හරි x ලක්ෂයේදී නම්‍යතාවය හොයනකොට අපි නම්‍යතාවය හොයන සූත්‍රයේ ED සමානයි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම කිව්ව ඕක වෙනස් වෙන්නේ නැහනේ
මෙතන ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස ප්‍රමාණයන් දෙකක් අතර වෙනස ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස මිල ගණන් දෙකක් අතර වෙනස ඩෙල්ටා p හරි ප්‍රමාණයන් දෙකක් අතර වෙනස ඩෙල්ටා q මිල ගණන් දෙකක් අතර වෙනස ඩෙල්ටා p මෙතන ප්‍රමාණයේ වෙනස ගත්තොත් 80යි මිල වැඩි වෙනවා කියලා ගත්තොත් ප්‍රමාණයේ වෙනස 40යි මිල වැඩි වෙනවා කියලා ගත්තොත් ප්‍රමාණයේ වෙනස ඍණ 40යි 120 ඉඳලා 80 දක්වා අඩු වෙලා මිලේ වෙනස වැඩි වෙලා 2 ඉඳලා 6 දක්වා 2 ඉඳලා 6 දක්වා මිලේ වෙනස ධන 4යි 2යි 6 අතර 4යිනේ නේද වැඩි කළා නම්‍යතාවය හොයන්නේ x ලක්ෂයේදී x ලක්ෂයේදී මිල 2යි ප්‍රමාණය 120ක් කපලා දාන්න පුළුවන් 40ට 1යි 120ට 3යි 4ට 2 ඒවා 2යි 2ට 2 ඒවා 1යි නේ 3 වරක් 2 6යි 1 බෙදීම 6යි සමානයි 1 බෙදීම 6යි කියලා කියන්නේ ඍණ එකනේ නේ මේ උඩ තියෙන ඍණනේ හරි ඍණ 1 බෙදීම 6නේ එතකොට ඍණ 1 බෙදීම 6යි කියලා කියන්නේ ඍණ 0.0නේ එකට නෑනේ 6ව නෑනේ එකට 0.10ට 6 ඒවා 1යි හරිද 10න් 6ක් අඩු වුණාම 4යි 40ට ආයෙ බිඳුවක් දාලා බලනවා 40ට 6 ඒවා 6යි 36යිනේ ඍණ 0.16යි x ලක්ෂයේදී නම්‍යතාව හරි අපි y ලක්ෂයේදී නම්‍යතාවය හොයමුකෝ y ලක්ෂයේදී නම්‍යතාව ED සමානයි අර සූත්‍රයම තමයි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම Q ඩෙල්ටා QD කියන්නේ ප්‍රමාණයේ වෙනස ප්‍රමාණයේ වෙනස ඍණ 40යි මිල වැඩි වෙනවා කියලා ගත්තොත් මිලේ වෙනස ධන 4යි හරි නම්‍යතාවයේ දැන් හොයන්නේ මිල 6ේදී ඒ වෙලාවට ප්‍රමාණය 80යි හරි බලන්න 4ට 2 ඒවා 2යි 6ට 2 ඒවා 3යි 40ට 1යි 80ට 2යි 40 80ට 2යි ඍණ 1 වැඩි කිරීම 3 කියන ඍණ 3යි 2 වැඩි කිරීම 2 කියන්නේ 4යි ඍණ 3 බෙදීම 4යි කියලා කියන්නේ 3ට 4 ඒව නෑ ඍණ 0.0 බිඳුවක් දාලා බලනවා 30ට 4 ඒවා කීයද 30ට 4 ඒවා 7යි නේද 7 වරක් 4 28යිනේ 28යිනේ 30න් 28ක් අඩු වුණාට පස්සේ කීයද දෙකක් විතරයි දෙකකට බිඳුවක් දාලා බලනවා 20ට 4 ඒවා 5යි ඍණ 0.75යි උත්තරේ හරි එතකොට ඔයාලට පේනවා මෙතන නම්‍යතාවයේ ඍණ 0.116යි මෙතන නම්‍යතාවය ඍණ 0.75යි හරි ඔයාලට පේනවනේ මේ තැන් දෙකේ නම්‍යතාවය හෙව්වනේ x ලක්ෂය හා y ලක්ෂයේ නම්‍යතාවය හරි ඔන්න ඔය විදිහට නම්‍යතාවය හොයන්න දැන් බෙදන්න දන්නේ නැත්නම් ඒකට මට කරන්න දෙයක් නැහැ හොඳේ දැන් මම ඍණ 3 4 බෙදන්නේ ඍණ ධන වලින් බෙදුවම ඍණ උත්තරේ කොහොමත් මිල ඉල්ලුම් නම්‍යතාවයේ ඍණ අපි කතා කරලා දෙනවා කලින් ඒකට හේතුවක් වෙනවා මිලත් ඉල්ලුම් ප්‍රමාණයක් අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් තියෙන නිසා මිල ඉල්ලුම් නම්‍යතාවයේ ඍණ ඒක වෙනස් වෙන්නේ නැහැ හරි නේද එතකොට 1 බෙදීම 6 කියලා කියන්නේ ඍණ 0.16යි ඍණ 3 බෙදීම 4යි කියලා කියන්නේ ඍණ 0.75යි මෙතන බලන්න මෙන්න මේ ඉල්ලුම් වක්‍රය ඇඳලා මේ ලක්ෂ දෙකේදී නම්‍යතාවය හොයන්නකො ඉස්සරහා ඉස්තැන් දෙකේ
මෙන්න මෙතන හිස්තැන් දෙකක් තියෙනවා. මේ හිස්තැන් දෙකේ වෙන වෙනම x ලක්ෂයේ නම්‍යතාවය හා y ලක්ෂයේ නම්‍යතාවය හදලා ලියන්න. ඔය ගණන් දෙක හදාගන්න. දැන් මෙන්න මේ කතාව බලන්නකෝ කවුරුත් එක්ක. මේකේ මේ එන උත්තරේ එන 0.16යි කියන එකයි එන 0.75යි කියන එකත් දෙන අදහස තමයි මේ භාණ්ඩයේ මිල 100ට එකකින් වෙනස් වුණොත් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ එක වෙලාවක 0.16කින් එක වෙලාවක 0.75. හැම වෙලාවෙම නම්‍යතාවය ඇවිල්ලා අන්තිමට බලන්නේ මිල 100ට එකකින් වෙනස් වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය කොහොමද ප්‍රතිචාර දක්වන්නේ. ඒක නෙමෙයි එන්නේ. ඒ කියන්නේ මේ භාණ්ඩය මිල වෙනස් වෙන ප්‍රතිශතයට වඩා අඩුවෙන් තමයි ඉල්ලුම් ප්‍රමාණය ප්‍රතිචාර දක්වන්නේ. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙනවා. හැබැයි මිල වෙනස් වෙන ප්‍රතිශතයෙන් වෙනස් වෙන්නේ නැහැ. ඒක මෙතනින් ඔප්පු වෙලා තියෙනවා. මේ තැන් දෙකේ මිල 100ට එකකින් වෙනස් වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය 0.16කින් වෙනස් වෙනවා. තව තැනක බැලුවා එතනත් මිල 100ට එකකින් වෙනස් වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය 0.75කින් වෙනස් වෙන්නේ. ඒ කියන්නේ මිල වෙනස් වෙන තරමට වඩා අඩුයි ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන තරම. ඒ කියන්නේ මිලයි වෙනස් වෙන තරමට ප්‍රතිචාර දක්වන්නේ මේ භාණ්ඩය. වෙනි භාණ්ඩයකට කියනවා අනම්‍ය ඉල්ලුමක් තියෙන භාණ්ඩ. අනම්‍ය. සාමාන්‍යයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ සහල් කිරිපිටි සීනි වගේ වලට මේ වගේ අනම්‍ය ඉල්ලුමක් තියෙන්න පුළුවන් මිල වෙනස් වුණා කියලා පාරිභෝගිකයා ඉල්ලුම ගොඩාක් අඩු කරන්නේ. එහෙම අඩු කරන්න බෑ යාට. එහෙනම් අනෙකුත් කරුණු අනෙකුත් සාධක ස්ථාවරව තිබියදී සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වෙන ප්‍රතිශතයට වඩා අඩුවේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන තත්වයක් ප්‍රතිචාර දක්වන තත්වයකට කියනවා අනම්‍ය ඉල්ලුමක්. ඒ වෙලාවට ඉල්ලුම් නම්‍යතා සංගුණකේ අගය හැම වෙලාවෙම එකට වඩා අඩු වගයක් ගන්න. එකට වඩා අඩු වගයක් ගන්න. හරිද? නෝට් එක බලන්න. අනම්‍ය ඉල්ලුම යනු ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් කරුණු නොවෙනස්ව තිබියදී සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වන ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වන තත්ත්වයකි. මෙහිදී එතෙන්ට හදාගන්න පුතේ මෙහිදී මිල කියලා හදාගන්න. මිල වෙනස් වීමකට ඒක වැදිලා නෑ. මෙහිදී මිල වෙනස් වීමකට ඉල්ලුම දුර්වල ලෙස ප්‍රතිචාර දක්වන තත්ත්වයකි. ඉල්ලුම දුර්වල ලෙස ප්‍රතිචාර දක්වන තත්ත්වයකි. මෙහිදී මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකේ අගය 0.1 අතර පිහිටා. කියන්නේ එකට වඩා අඩුයි 0ට වඩා වැඩි. හරි. ඊළඟ අවස්ථාව. අපි යනවා මේ A කියන නම්‍ය අවස්ථාව කියන එක. දැන් අපිට තේරෙනවා පොඩි අදහසක් තියෙනවා. දැන් භාණ්ඩයක මිල විතරක් වෙනස් වෙනකොට මිල වෙනස් වෙන ප්‍රතිශතයෙන්ම භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙනවා නම් නම්‍යතා සංගුණකයකට මොකක් වෙයිද? ළමයි මිල වෙනස් වෙන ප්‍රතිශතයෙන්ම ඉල්ලුම් ප්‍රමාණයක් වෙනස් වෙනවා නම් මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකය හොයලා බලන්න එකක් වෙනවා. එන මේ නම්‍යතා සංගුණකයේ අගේ හෙවම ED සමානයි 1යි නම් මේකේ තේරුම භාණ්ඩයේ මිල වෙනස් වෙන ප්‍රතිශතයෙන්ම ඒ භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙනවාය කියන එක. ඒ ප්‍රමාණයම තමයි ප්‍රතිචාර දක්වන්නේ.
එතකොට මෙන්න මේක A කියනම් මේ ඉල්ලුමක් හැබැයි මෙතන පොඩි කතන්දරයක් තියෙනවා. මිල ඉල්ලුම් නම්‍යතාවය හොයද්දි මේ A කියනම් ඉල්ලුම කියන එක විශේෂයි. එනිසා අපි කතා කරගෙන ආපු සමහර දේවල් ඒ විදිහට මෙතෙන්ට දාගන්න බැරි වෙනවා. හරිද? මේ කියන විදිහේ A කියනම් ඉල්ලුමක් ආවොත් පින් භාණ්ඩයකට ඉල්ලුම් වක්‍රය කිසිම හේතුවක් නිසා සරල රේඛාවක් වෙන්නේ නැහැ. හරිද? ඉල්ලුම් වක්‍රය කිසිම හේතුවක් නිසා සරල රේඛාවක් වෙන්නේ නැහැ. එහෙනම් ඒක මොකක් වගේ එකක්ද සර්? අපි යන්නලා බලමු. මම කියන්නම් මේකේ හැඩය මොකක්ද කියලා. ඔන්න ඔය ඔයාලට දීපු උදාහරණ. දැන් මේ A කියනම් ඉල්ලුම් කතා ඔක්කොම පැත්තකින් තියන්න. ඔයාලට දීලා තියෙනවා මම උදාහරණයක් ලක්ෂය KLMNO කියලා. ලක්ෂ ටික දීලා තියෙනවා KLMNO කියලා. මිල දීලා තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි කියලා. ප්‍රමාණය දීලා තියෙන 1ේදී 60යි 1ේදී 60යි 1ේදී 60යි 2ේදී 30යි හරිද? 3ේදී 20යි 4ේදී 15යි 5ේදී 12යි. මෙන්න මෙහෙම දීලා තියෙනවා. P Q මේකේ තියෙන අමුතු වචනයක්. මොකක්ද ඒ වචනය? පාරිභෝගික පැහැදම කියලා වචනයක් තියෙනවා. පාරිභෝගික පැහැදම කියලා අමුතු වචනයක් තියෙනවා. බලන්නකො ඔයාලගේ උදාහරණ තියෙනවා. අමුතු වචනයක් පාරිභෝගික පැහැදම. හරි. දැන් බෝඩ් එකේ ඉඩ හදා ගන්න ඕන නිසා මම මේක තා චුට්ටක් මෙහෙන් දියනවා. හොඳේ මේ හරියෙන් ගන්න. මට ඉස්සරහට බෝඩ් එකේ ඉඩ ගොඩක් ඕන. හරි. ලක්ෂ ටික KLMNO නේ. KLMNO නේ. මිල 1යි 2යි 3යි 4යි 5යි නේ. ප්‍රමාණය 60යි 30යි 20යි 15යි 12යි නේ. ඒකට Q කියලා කියනවානේ. මෙයා මිලනේ. මෙහෙමනේ එන්නේ. නේද? මෙන්න මෙතෙන්ට කතන්දරයක් කරන පාරිභෝගික පැහැදම කියලා මොකද්ද කතන්දරයක් ලියලා තියෙනවා මෙතන බලන්න. පාරිභෝගික පැහැදම මොකද්ද කතන්දරයක් කියලා දෙනවා. මේක තමයි අවුල තියෙන්නේ. අපි ඉස්සෙල්ලා තේරුම් ගනිමු පුතේ මොකද්ද මේ පාරිභෝගික පැහැදම කියන එක කියන්නේ. දරුවනේ පාරිභෝගික පැහැදම කියලා කියන්නේ භාණ්ඩයක් මත පාරිභෝගිකයා වියදම් කරන්න කැමති මුදල් ප්‍රමාණයට කියන වචනය තමයි පාරිභෝගික පැහැදම කියලා කියන්නේ. වෙළඳ පොලේ භාණ්ඩයක් මත පාරිභෝගිකයෙක් වියදම් කරන්න කැමති වෙන මුදල් ප්‍රමාණයක් තියෙනවානේ. අන්නේ පාරිභෝගිකයා වියදම් කරන්න බලාපොරොත්තු වෙන කැමති වෙන එහෙම නැත්නම් වියදම් කරන්න සූදානම් වෙන භාණ්ඩ ප්‍රමාණයට කියන්නේ මොකක් කියලාද? පාරිභෝගික පැහැදම කියලා. පාරිභෝගික පැහැදම. දැන් ඔන්න ඒක හොයන්නේ කොහොමද? හැම වෙලාවෙම පාරිභෝගික පැහැදම හොයන්නේ භාණ්ඩයේ මිල වැඩි කරන්න ඕන ප්‍රමාණය. භාණ්ඩයේ මිල වැඩි කරන්න ඕන ප්‍රමාණය. දැන් අපි පැහැදම හොයාගෙන යමුකෝ. භාණ්ඩයේ මිල එකක් නම් මෙයා 60ක් ගන්න කැමති. මේ වෙලාවේ භාණ්ඩයේ මත එයා වියදම් කරන්න කැමති රුපියල් 60. එක වැඩි කිරීම 60යි.
මිල දෙකක් වුණොත් මේ පාරිභෝගිකයා ගන්න කැමති 30යි. එතකොට දෙක ගානේ 30ක් ගන්න කැමති. එයා භාණ්ඩය මත වියදම් කරනවා 60ක්. මිල 3ක් වුණොත් 20ක් ගන්න කැමති. එතකොට 3 ගානේ 20ක් ගන්නකොට භාණ්ඩය මත රුපියල් 60ක් වියදම් කරන්න කැමති. මිල 4ක් වුණොත් එයා ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා 15 දක්වා. එතකොට යා භාණ්ඩය මිල රුපියල් 4 දී භාණ්ඩය මත වියදම් කරනවා 15 වරක් 4 රුපියල් 60ක්. භාණ්ඩය මිල 5ක් වුණොත් මෙයා භාණ්ඩයක 12 දක්වා ඉල්ලන ප්‍රමාණය අඩු වෙනවා. එයා භාණ්ඩය මත වියදම් කරනවා 5 වැඩි කිරීම 12 රුපියල් 60ක්. එතකොට හොඳට මතක තියාගන්න මෙන්න මේක විශේෂ තත්ත්වයක්. මේ විශේෂ තත්ත්වය ඒකීය නම්‍ය ඉල්ලුමක් තියෙන භාණ්ඩයකට විතරක් ආවේනික තත්ත්වයක්. මොකක්ද ආවේනික තත්ත්වය? භාණ්ඩයේ මිල වැඩි වුණත් භාණ්ඩයේ මිල අඩු වුණත් පාරිභෝගිකයා භාණ්ඩය මත වියදම් කරන්න බලාපොරොත්තු වෙන මුදල් ප්‍රමාණය කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඒක විශේෂ තත්ත්වයක්. එහෙම වෙන්නේ එකම අවස්ථාවකදී විතරයි ඒ භාණ්ඩයට ඒකීය නම්‍ය ඉල්ලුමක් තියෙන වෙලාවට විතරයි. වෙන කිසිම වෙලාවක මේ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. මම නිකමට පෙන්නන්නම්කෝ අර අනම්‍ය ඉල්ලුමේදී ගන්නපු උදාහරණය. භාණ්ඩයේ මිල දෙකක් වුණොත් භාණ්ඩයෙන් ඉල්ලනවා 120ක්. ඒ වෙලාවේ පාරිභෝගික පැහැදම පීබෙඩ් වැඩි කිරීම කිව් 120 ඒවා දෙකක් කියන්නේ 240ක්. භාණ්ඩයේ මිල 6ක් වුණොත් මෙයා ගන්න කැමති 80ක්. මේ වෙලාවේ පාරිභෝගික පැහැදම කියලා කියන්නේ 80 ඒවා 6ක්. නේද? එතකොට 480ක්. 8 වරක් 6 48යිනේ නේ. 480. අන්න බලන්න පාරිභෝගික පැහැදම සමාන නැහැනේ. මිල වැඩි වෙනකොට පාරිභෝගික පැහැදම වැඩි වෙලා තියෙනවා. පාරිභෝගිකයා භාණ්ඩය මත වියදම් කරන්න කැමති මුදල් ප්‍රමාණය වෙනස් වෙනවා. හැබැයි මේක වෙනස් වෙන්නේ නැහැ. මෙන්න මේක විශේෂ තත්ත්වයක්. හරි. ඊළඟට අපි මෙච්චර වෙලා ඇඳපු හැම ඉල්ලුම් වක්‍රයක්ම සරල රේඛාවක්. මේකෙත් සරල රේඛාවක් ඇඳෙනවද කියලා බලමු. මේ ටික අමතක කරලා මේ ටිකන පීසහ කියුනේ. ඔයාලගේ දීපු ප්‍රස්ථාර කොලේ වම් පැත්තෙන් තීරුවක් ඉඩ තියලා යටිනුත් කොටු පේලියක් ඉඩ තියලා සිරස්පක්ෂයයි සිරස්පක්ෂයයි ගහගන්න. සිරස්පක්ෂයේ කොටු දෙකෙන් දෙක ලොකු කොටු දෙකෙන් දෙක 1 2 3 4 5 කියලා වෙන් කරා. වම් පැත්තෙන් කොටු පේලියක් ඉඩ තිබ්බ සිරස්පක්ෂය ගැහුවා. යටින් කොටු පේලියක් ඉඩ තිබ්බ තිරස්පක්ෂය ගැහුවා. හරිද? මේ පැත්ත P කියලා නම් කළා. මේ පැත්ත Q කියලා නම් කළා. හන්දියට බිඳුව දැම්මා. හන්දියට බිඳුව දාන්න. ලොකු කොටු දෙකකින් එක ගානේ ගන්න මිල අක්ෂය. 1යි ආයේ 2යි 3යි 4යි 5යි. ලොකු කොටු දෙකකින් ගන්න එක ගන්න. අනෙක් පැත්තට ගන්න ඉල්ලුම් ප්‍රමාණය 7යිනේ තියෙන්නේ. හරි? 5යි 10යි 15යි 20යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. මේ පැත්තට ගන්න ලොකු කොටුවකින් 5 ගන්න. 5යි 10යි 15යි 20යි. පහයි 10යි
15යි 20යි 25යි 30යි 35යි 40යි 45යි 50යි 55යි 60යි Q. එහෙම ගත්තා. හරි. නැත්නම් කොටු දෙකකින් 10 ගාන ගත්තත් කමක් නැහැ. 5 10 15 20 25 30 35 40 45 50 නැත්නම් මෙහෙම ගත්තත් කමක් නැහැ. 10යි 20යි 30යි 40යි 50යි 60යි කියලා ගත්තත් කමක් නැහැ. එහෙම ගන්නකො. නැත්නම් මේක අපැහැදිලි වෙනව නේද? ඉලක්කම් දැම්මම අපැහැදිලි වෙනවා. කණ්ඩායමක පැහැදිලිව තියෙන තරමට හොඳයිනේ. එතකොට මේ පැත්තට දාන්න කොහොමද 10යි 20යි 30යි 40යි 50යි 60යි කියලා දාන්න. කොටු දෙකකින් 10 ගාන ගන්න. කොටු දෙකකින් 10 ගාන ගන්න. හරි. මේ පැත්තට කොටු දෙකකින් එක ගාන ගන්න. හරි. දැන් අපි කණ්ඩායමකට ටික ලකුණු කරමු. බලන්නකෝ. භාණ්ඩයේ මිල එකක් වුණොත් ප්‍රමාණය 60ක් ඉල්ලනවා. එකක් වුණොත් 60ක් ඉල්ලනවා. ඔන්න මෙතන 60ක් ඉල්ලනවා. ඒ ලක්ෂයකේ භාණ්ඩයේ මිල දෙකක් වුණොත් 30ක් ඉල්ලනවා. දෙකක් වුණොත් භාණ්ඩයේ මිල 30ක් ඉල්ලනවා. භාණ්ඩයේ මිල 3ක් වුණොත් 20ක් ඉල්ලනවා. 3ක් වුණොත් 20ක් ඉල්ලනවා. M ලක්ෂයේ M භාණ්ඩයේ මිල 4ක් වුණොත් 15ක් ඉල්ලනවා. භාණ්ඩයේ මිල 4ක් වුණොත් 15යි 10යි මෙතන අතරමැදනේ. N භාණ්ඩයේ මිල 5ක් වුණොත් 12ක් ඉල්ලනවා. 5ක් වුණොත් 12ක් ඉල්ලනවා. මෙන්න මේ වගේ. ඔව්. දැන් බලන්න පුතේ මේ ලක්ෂ ටික අපිට යා කරන්න පුළුවන් ද සරල රේඛාවකින් බෑ. මේ ලක්ෂ ටික යා කරන්න වෙන්නේ අපිට සුමට රේඛාව. අපිට මේ ලක්ෂ ටික යා කරන්න බෑ සරල රේඛාවකින්. අපිට මේ ටික යා කරන්න පුළුවන් වෙන්නේ සුමට රේඛාව. D කියලා දැම්මා. මේ ලක්ෂ ටික ලකුණු කරලා දාන්න. මගේ හරියට එන්නේ නැහැ හොඳේ. හරි. මම ලක්ෂ ටික ලකුණු කරා. ලක්ෂ ටික ලකුණු කරන්න. ලකුණු කරලා බලන්න. හරි.
දැන් හරි. දැන් මෙන්න මේ කතාව බලන්න මෙතන ඇඳිලා තියෙන්නේ සරල රේඛාවක් නෙවෙයි. මෙතන මේ ඇඳිච්ච එකේ හැඩයට කියන්නේ ළමයි මෙන්න මෙහෙම කතාවක්. මොකක්ද මේකට කියන්නේ? ඍජු කෝණාස්ථාකාර බහුවලයක් කියලා. මේකට කියන්නේ මේ ඇඳිච්ච එකේ හැඩයට කියන්නේ ඍජු කෝණාස්ථාකාර බහුවලයක්. මේ බහුවලයක් කියලා කියන්නේ මේක වක්‍රයක්. හැබැයි මේක සරල රේඛාවක් නෙවෙයි. ඍජු කෝණාස්ථාකාර බහුවලයක් කියලා කියන්නේ මේ වක්‍රය මත ඕනම ලක්ෂයක් සම්බන්ධ කරගෙන ඍජු කෝණාශ්‍රයක් ඇන්දොතින් ඒ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය හැම වෙලාවෙම සමානයි. එහෙම එකක් යා කළා මේක ඇඳහා සමානයි. सामान्य पुते इल्लुम वक्रयක අඳින ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයන්නේ දිග වැඩි කිරීම පළලනේ. දිග කියන්නේ ප්‍රමාණය, පළල කියන්නේ මිල කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඉල්ලුම සම්බන්ධ කරලා අඳින ඍජු කෝණාශ්‍රයක දැන් ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයන්නේ කොහොමද? දිග වැඩි කිරීම පළලනේ. එතකොට ඉල්ලුම් වක්‍රයක ඍජු කෝණාශ්‍රයක් ඇදුවා මේකේ ප්‍රමාණය q කියලා ගත්තොත් q වැඩි කරන්න මිලේ. නැත්නම් p දිග මිල කියලා ගත්තත් q ප්‍රමාණය කියලා ගන්න පුළුවන් ඕන එක. මේ දිග පළල කියන්නේ මිල සහ ප්‍රමාණයනේ. දැන් මොන මෙතන මේක සම්බන්ධ කරලා ඍජු කෝණාශ්‍රයක් ගන්න මොන මේ ඍජු කෝණාශ්‍රය. මේක වර්ගඵලය හොයන්නේ කොහොමද? දිග ගත්තොත් 60යි පළල ගත්තොත් 1යි. ඒකේ වර්ගඵලය 60යි. මෙන්න මෙතන සම්බන්ධ කරලා ඍජු කෝණාශ්‍රයක් අඳිමුකෝ. මේක දිග ගත්තොත් 30යි පළල ගත්තොත් 2යි. දෙක වැඩි කිරීම 30යි කියලා කියන එතනත් 60යි. මෙන්න මෙතන සම්බන්ධ කරලා ඍජු කෝණාශ්‍රයක් අඳිමුකෝ. හරි. එතකොට මේ පැත්තට ගත්තොත් 20යි මේ පැත්තට ගත්තොත් 3යි 20 වැඩි කිරීම 3යි කියන්නේ 60යි. මෙතන සම්බන්ධ කරලා ඍජු කෝණාශ්‍රයක් ඇන්දොත් 15 වැඩි කිරීම 4යි 60යි. 12යි මේ කියන්නේ 60යි. එහෙනම් ඔයාලට පේනවා මේ වක්‍රය මත කොතනක සම්බන්ධ කරලා ඍජු කෝණාශ්‍රයක් ඇන්දත් ඒ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය හැම වෙලාවෙම සමානයි. හරි. එතකොට සමාන ඍජු කෝණාශ්‍රය සම්බන්ධ කරලා ඇඳුණු රේඛාවක් නිසා තමයි මේකට කියන්නේ ඍජු කෝණාස්ථාකාර බහුවලයක හැඩය. එහෙම ඍජු කෝණාස්ථාකාර බහුවලයක් හැදෙන්නේ ඒකීය නම් ඉල්ලුමක් තියෙන වෙලාවට පාරිභෝගික පැහැදම සමාන වෙන නිසා. හරිද? එතකොට ඒකීය නම් ඉල්ලුමක් තියෙනකොට මෙන්න මේ මිල වැඩි කිරීම ප්‍රමාණය කියන්නේ පැහැදම වර්ගඵලය කියන්නේ පැහැදමනේ. මේ හැම තැනකම කරලා තියෙන දිග වැඩි කිරීම පළල මිල වැඩි කිරීම ප්‍රමාණය කියන්නේ දිග වැඩි කිරීම පළල. දිග වැඩි කිරීම පළල කියන්නේ හැම වෙලාවෙම පාරිභෝගික පැහැදම ලැබෙන්නේ අපිට. ඉල්ලුමේදී හොඳේ ජ්‍යාමිතිය නෙවෙයි මේ ගන්නේ ආර්ථික විද්‍යාවට ජ්‍යාමිතිය අරන්. එතකොට පාරිභෝගික පැහැදම කියන්නේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය. පාරිභෝගික පැහැදම හැම වෙලාවෙම ස්ථාවර නිසා මේ අඳින හැම ඍජු කෝණාශ්‍රයකම වර්ගඵලය සමාන වෙනවා. යනු ඇඳෙන්නේ ඉල්ලුම් වක්‍රයේ විදියට මේ සමාන ඍජු කෝණාශ්‍රයා කරමින් රේඛාවක්. ඍජු කෝණාස්ථාකාර බහුවලයක් නිර්මාණය වෙනවා. ළමයි ඒකීය නම් මේ ඉල්ලුමේ තියෙන විශේෂම ලක්ෂණය මෙන්න මේ. ඒකේ නම් ඉල්ලුමක් කියන එක නම් මෙතා සූත්‍රයෙන් හොයන්න බෑ. හොඳට මතක තියාගන්න. අපි දන්න සූත්‍ර දාලා මේක හොයන්න බෑ. ඒකේ නම් ඉල්ලුමක් අපිට හඳුනා ගන්න පුළුවන්
තොරතුරු දෙකක් තියෙනවා. එකක් තමයි පාරිභෝගික පැහැදිලි ඇන්දා මේක සරල රේඛාවක් වෙන්නේ නැහැ. ඒක ඍජු කෝණාකාර බහුවලයක් බවට පත් වෙනවා. මොකක්ද ඍජු කෝණාකාර බහුවලයක් කියන්නේ? වක්‍රයක් තියනකොට ඒ වක්‍රයේ ඕනම ලක්ෂයක් සම්බන්ධ කරගෙන ඍජු කෝණාශ්‍රයක් ඇන්දොත් ඒ නිර්මාණය කරන ඕනම ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හැම වෙලාවෙම එකිනෙකට සමානයි. එහෙම සමාන වෙන ඍජු කෝණාශ්‍රයාකරණයෙන් ඇන්දොතින් ඒකට කියන ඍජු කෝණාකාර බහුවලයක්. ඒ කියනම ඉල්ලුමක් ඇයි ඍජු කෝණාකාර බහුවලයක් දෙන්නේ? ඒ කියනම ඉල්ලුමක පාරිභෝගික පැහැදම හැම වෙලාවෙම ස්ථාවරයි. එතකොට ඉල්ලුම් වක්‍රයක පාරිභෝගික පැහැදම කියන්නේ ඉල්ලුම් වක්‍රයේ ලක්ෂයක් සම්බන්ධ කරලා අඳින ඍජු කෝණාශ්‍රය. හරිද? ඍජු කෝණ පාරිභෝගික පැහැදම කියන්නේ ඉල්ලුම අණුව ගත්තොත් ඒ ඉල්ලුම් වක්‍රයේ කොතනක හරි ලක්ෂයක් සම්බන්ධ කරලා අඳින ඉල්ලුම් ඒ ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය කියන්නේ. දිග වැඩි කිරීම බලන මිල වැඩි කිරීම ප්‍රමාණය. ඉල්ලුම් වක්‍රයේ ඕනම ලක්ෂයක් සම්බන්ධ කරලා අඳින ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය වෙන්නේ මිල වැඩි කිරීම ප්‍රමාණය. දිග වැඩි කිරීම පළල කියන්නේ මිල වැඩි කිරීම ප්‍රමාණය. දිග වැඩි කිරීම පළල කියන්නේ මිල වැඩි කිරීම ප්‍රමාණය. මිල වැඩි කිරීම ප්‍රමාණයෙන් හැම වෙලාවෙම ලැබෙන්නේ සමාන උත්තරයක් නම් ඒ ඍජු කෝණාශ්‍ර වල ලැබෙන වර්ගඵලය සමානයි කියන්නේ පාරිභෝගික පැහැදම සමානයි කියන්නේ. හරිද? ඔය ටික ඔළුවේ තියාගෙන අපි යමු ඒ කියනම් ඉල්ලුම. ඒ කියනම් ඉල්ලුම යනු අනෙකුත් කරුණු නොවෙනස්ව පවතින විට භාණ්ඩයක මිල වෙනස් වෙන ප්‍රතිශතයට සමාන ප්‍රතිශතයකින් එම භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වන තත්වයකි. එතන හිස්තැනේ ලියන්න පොඩි නෝට් එකක්. ඒකීය නම්‍ය ඉල්ලුම් වක්‍රයක් ඒකීය නම්‍ය ඉල්ලුම් වක්‍රයක් ඒකීය නම්‍ය ඉල්ලුම් වක්‍රයක් ඒකීය නම්‍ය ඉල්ලුම් වක්‍රයක් ඍජු කෝණාකාර ඒකීය නම්‍ය ඉල්ලුම් වක්‍රයක් ඍජු කෝණාකාර බහුවලයක හැඩය ගනි. ඍජු කෝණාකාර බහුවලයක හැඩය ගනි. ඍජු කෝණාකාර බහුවලයක හැඩය ගනි. වක්‍රය මත සෑම ලක්ෂයකදීම වක්‍රය මත සෑම ලක්ෂයකදීම වක්‍රය මත සෑම ලක්ෂයකදීම පාරිභෝගික පැහැදම පාරිභෝගික පැහැදම පාරිභෝගික පැහැදම පාරිභෝගික පැහැදම වරහන් ඇතුළේ ලියා ගන්න මිල වැඩි කිරීම ප්‍රමාණය. පාරිභෝගික පැහැදම වරහන් ඇතුළේ මිල වැඩි කිරීම ප්‍රමාණය වරහන් ඇතුළේ සමාන අගයක් ගනි.
සමාන අගයක් ගනි. සමාන අගයක් ගනි. හරි. නෝට් එක බලන්න පොඩ්ඩක්. හරිද? ඒකේ නම් ඉල්ලුම් වක්‍රයක සුවිශේෂී ලක්ෂණ. ඉල්ලුම් වක්‍රයේ ඍජු කෝණාශ්‍රාකාර බහුවලයක් වීම, නම්‍යතා සංගුණකයේ සෑම ලක්ෂයකදීම එක වීම, ඉල්ලුම් වක්‍රය මත ඕනෑම ලක්ෂයක පැහැදම සමාන වීම. ළමයි මේකේ ඕන නම්‍යතාවය හොයන්න පුළුවන්. හැබැයි ලක්ෂ නම්‍යතා ක්‍රමයට බෑ, ඡාප නම්‍යතා ක්‍රමයට පුළුවන්. ED සමානයි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P1 ධන P2 බෙදීම Q1 ධන Q2 නේ. ඡාප නම්‍යතාවයට හොයන්නේ. මේකේ ප්‍රමාණයේ වෙනස මිලේ වෙනස ගත්තොත් ප්‍රමාණයේ වෙනස මෙතන ගනිමුකෝ. 60යි 30යි අතර ප්‍රමාණයේ වෙනස ඍණ 30යි. මිලේ වෙනස 1යි. නම්‍යතාවය මොකද මේ දෙක අතර? පළවෙනි මිල 1යි දෙවෙනි මිල 2යි. පළවෙනි මිලේදී ප්‍රමාණය 60යි දෙවෙනි මිලේදී ප්‍රමාණය 30යි. මේක සුළු කළොතින් ඍණ 30 බෙදීම 1 වැඩි කිරීම 1යි 2යි කියන්නේ 3යි. 60යි 30යි කියන්නේ 90යි. හරි. ඍණ 30ට තියේවා 1යි 90ට තියේවා 3යි. ඍණ 1ෙන් 3 වැඩි කරාම ඍණ 3 බෙදීම 3 සමානයි ඍණ 1යි. පහදම් ක්‍රමයට නම්‍යතාවය හොයන්නේ. ඡාප නම්‍යතා ක්‍රමයට මේකේ නම්‍යතාවය හොයන්න පුළුවන්. කිසි අවුලක් නැහැ. මොකද අපි එහෙම හොයන්න යන්නේ. අපිට අර කියන සිග්නල් දෙක තියෙනවා නම් මේකේ නම්‍යතාවය 1යි කියලා අපි තීරණය කරනවා. එහෙනම් ඒ කතාවත් හරි. හරිද? ඊළඟට අපි යනවා තවත් එකකට. ඒ තමයි නම් ඉල්ලුම. නම් ඉල්ලුමක් ඒක හරි ලේසි පුතේ. නම් ඉල්ලුම කියලා කියන්නේ අනෙක් කරුණු වෙනස් වෙන්නේ නැතිව තියෙද්දි භාණ්ඩයේ මිල වෙනස් වෙන ප්‍රතිශතයට වඩා වැඩිපුර ඉල්ලුම ප්‍රතිශතයක්. මිල 100%කින් වෙනස් වෙනවා නම් ඉල්ලුමීට වඩා වැඩි ප්‍රතිශතයකින් තමයි වෙනස් වෙන්නේ. එතකොට නම්‍යතාවයේ හෙව්වහම හැම වෙලාවෙම එකට වඩා වැඩි. එකට වඩා වැඩි කියන්නේ මිල වෙනස් වෙනවට වඩා වැඩිපුර ඉල්ලුම් ප්‍රමාණය ප්‍රතිචාර දක්වනවා කියන එක. නෝට් එක බලන්න. මේකේ ඇදලා දෙන අනම් ඉල්ලුමක් වැරදි අයන්න කපලා දාන්න. නම් ඉල්ලුම යනු අනෙකුත් කරුණු අයන්න කපලා දාන්න. හොඳේ. නොවෙනස්ව තිබියදී සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වන තත්ත්වයකි. නම් ඉල්ලුම් වක්‍රයක ඕනෑම ලක්ෂයක මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකයේ එකක් අපරිමිතයක් අතර තියෙනවා. මේක කියන්නේ අපරිමිතය අනන්තය. එකට වඩා වැඩි කියන එක. හරි. මේකේ උදාහරණයක් දීලා තියෙනවා. ලක්ෂය x හා y x ලක්ෂයයි y ලක්ෂයයි. x ලක්ෂය මිල 8යි ප්‍රමාණය 60යි 8යි 60යි. y ලක්ෂයේදී මිල 12යි ප්‍රමාණය 12යි. මෙයා p q මෙහෙම ගන්න පුළුවන්. මේක සම්බන්ධ කරලා ඉල්ලුම් වක්‍රය අඳිමු. ඉල්ලුම් වක්‍රය අඳිනකොට 8යි 12යි. වම් පැත්තෙන් කොටු පේලියක් ඉතිරි කළ තිරස්කක්ෂය ගහන්න. යටින් කොටු පේලියක් ඉතිරි කළ තිරස්කක්ෂය ගහන්න. මේ පැත්තෙන් කොටු පේලියක් ඉතිරි කළ තිරස්කක්ෂය ඇඳා. යටින් කොටු පේලියක් ඉතිරි කළ තිරස්කක්ෂය ඇඳා. තිරස්කක්ෂයේ P මිල තිරස්කක්ෂයේ ප්‍රමාණය Q. එහෙම දාගන්න. දාගෙන මිලාක්ෂය ලොකු කොටු දෙකකින් 4යි කියලා ගන්න. 4යි 8යි 12යි එහෙම ගන්න.
ලොකු කොටු දෙකකින් 12යි කියලා ගන්න. හොඳයි. 2යි 4යි 8යි නෑ 4යි 8යි 12යි. ප්‍රමාණය පැත්තට ගන්න 8යි. ලොකු කොටු දෙකකින් 10යි කියලා ගන්න. 10යි 20යි 30යි 40යි මදි නෑ මෙතන. හැම ලොකු කොටු දෙකකින් 10යි කියලා ගන්න. බලමු 10යි ගන්න පුළුවන්ද කියලා බලමු. 10යි 20යි 30යි 40යි ගන්න බෑනේ. ඒක ලොකු කොටු දෙකකින් 10යි කියලා ගන්න බෑ. 60ක් යනකම් යන්න ඕනනේ. 10යි 20යි 30යි 40යි 50යි ගන්න පුළුවන්. එතකොට අපි ගනිමු පොඩ්ඩක් ඉන්නකො පුතේ. තිහයි 60යි පොඩ්ඩක් ඉන්න එක බෙදන්න එපා හොඳේ. එතන චුට්ටක් කණ්ඩායම ටික හරියට ගන්න ඕන. ලොකු කොටු දෙකකින් 15යි කියලා ගන්නකො. ලොකු කොටු දෙකකින් 15යි කියලා ගන්න. 15යි 30යි 45යි 60යි අන්න එහෙම ගන්න. ලොකු කොටු දෙකකින් 15යි කියලා ගන්න. එහෙම ඇඳගෙන අපි මේ ප්‍රස්ථාරය මේ ඉල්ලුම් බක්සේ අඳිමුකෝ. ඉල්ලුම් බක්සේ අඳිනකොට මිල 8ේදී 60යි. මිල 8ේදී 60යි. මිල 12ේදී 12යි. 15 ගානේ මෙන්න මේ ගාව. මිල 12ේදී 12යි. 8ේදී 60යි. 12ේදී 12යි. මෙතන ඇඳෙන්නේ x ලක්ෂය, මෙතන ඇඳෙන්නේ y ලක්ෂය, d කියලා දැම්ම ඉල්ලුම් බක්ස. හරි. ඔන්න ඇඳ ඉල්ලුම් බක්සය. ඕක ඇඳ ගන්නකො. මිල 8ේදී 60යි. ඒක ලකුණු කළා. මිල 12ේදී 15යි. y ලක්ෂය. ඒක ලකුණු කළා. ඒ ලක්ෂ දෙක යා කළා ඉල්ලුම් බක්සය ඇඳ. ඒ ලක්ෂ දෙක යා කළා ඉල්ලුම් බක්සය ඇඳින්න. මේක 12 ගානේ ගත්තත් හරි අවුලක් නැහැ. 12 ගානේ ගන්නතොත් 12යි 24යි 36යි 48යි නේද 60යි කියලා ගන්න පුළුවන්. මේ කණ්ඩායම් කොන්න අපිට 12 ගානේ ගන්නත් තිබුණා. 12යි 24යි 36යි 48යි 60යි කියලා. තා එකක් වැඩි වෙනව මොනවද? බෙදලා ගන්න තිබ්බ ගානට. පහක් වෙනවනේ. කමක් නැහැ. ඒක අවුලක් නැහැ.
හරි. ඊට පස්සේ මම නම්‍යතාවය හොයනවා. මම හිතන්නේ වක්‍රය ඇඳ ගන්න ප්‍රමාණවත් කාලය වක්‍රන්නේ දැන් අපිට එච්චර වෙලා යන්නේ නැහැ. ටට්ටක් ගාලා අඳින්න පුළුවන්. පොඩ්ඩක් අපි හිර වුණේ මෙන්න මේ කණ්ඩායම් ටික බෙදා ගන්න. x ලක්ෂයේදී නම්‍යතාවය. x ලක්ෂයේදී නම්‍යතාවය. AD සමානයි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම Q. ඕක තමයි සූත්‍රය. ප්‍රමාණය වෙනස ගන්න පුළුවන් මෙතනින් ඩෙල්ටා Q මෙතනින් ගන්න පුළුවන් මිලේ වෙනස ඩෙල්ටා P. ප්‍රමාණය වෙනස 48යි ඍණ 48යි කියලා ගන්නකො 60යි 12 අතර 48යි. මිලේ වෙනස 8 ඉඳලා 12 දක්වා මිල වැඩි වෙලා තියෙනවා 4ක. වැඩි කළා නම්‍යතාවය වෙන x ලක්ෂය. ඒ වෙලාවේ මිල 8යි ප්‍රමාණය 60යි. ඕකනේ. සුළු කරන්න පුළුවන් 4ට 1යි 8ට 4 වරක් 2යි. නේද? 48ට 6 වරක් 8යි 60ට 6 වරක් 10යි. හරි. නැත්නම් අපිට 12න් කපන්න පුළුවන්. 12 වරක් 48ට 4යි 60ට 12 වරක් 5යි. 12න් කපන්න පුළුවන්. අපිට මේක සුළු කරන්න පුළුවන්. ඍණ 4 වැඩි කිරීම දෙක කියන්නේ ඍණ 8යි. බෙදීම 5. 8 බෙදීම 5 කියන්නේ 8ට 5 ඒවා ඍණ 1.8න් 5ක් 3ක් ඉතිරි 30ට බිඳුවක් දාලා 30ට 5 ඒවා 6යි. ඍණ 1.6යි. x ලක්ෂයේ නම්‍යතාවය. y ලක්ෂයේ නම්‍යතාවය හොයමුකෝ. y ලක්ෂයේදී නම්‍යතාවය හොයනකොට අපිට ED සමානයි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම Q. සූත්‍රය වෙනස් වෙන්නේ නැහැ. මේක ඉල්ලුම් ප්‍රමාණය වෙනස මිල වැඩි වෙනවා කියලා ගත්තොත් ප්‍රමාණය වෙනස ඍණ 48යි මිලේ වෙනස 4යි ධන. දැන් නම්‍යතාවය වන්නේ 12 දී ඒ වෙලාවේදී ප්‍රමාණයක් 12යි මිලක් 12යි. 4ට 1යි 12ට 4 ඒවා 3යි. 48ට 12 වරක් 4යි 12ට 12 වරක් 1යි. දැන් එනවා 4 වරක් 3 12යි. ඍණ 12 බෙදීම 1 සමානයි ඍණ 12යි. මේ වෙලාවේ නම්‍යතා සංගුණකේ ඍණ 12යි. මිල එකකින් වෙනස් වුණොත් ප්‍රමාණය 12කින් වෙනස් වෙනවා. නම්‍යතා සංගුණකේ 12යි. ඒ දෙක හදාගන්නකො දැන් දෙකේ හරි. ඒතර ඔයාලට පේනවා මෙතන නම්‍යතා සංගුණක එකට වඩා වැඩි. නම්‍යතා සංගුණක එකට වඩා වැඩි නම් අපි ඒකට කියන්නේ මොන නම්‍යතාවයක් කියලාද? නම්‍ය ඉල්ලුමක් කියලා ඒකට අපි කියන්නේ නම්‍ය ඉල්ලුමක්. හරිද? නම්‍ය ඉල්ලුමකදී හැම වෙලාවෙම මිල ඉල්ලුම් නම්‍යතාවයකට වඩා වැඩි. ඊළඟ එක පූර්ණ නම්‍ය ඉල්ලුම. පූර්ණ නම්‍ය ඉල්ලුම. භාණ්ඩයේ මිල හරිද? භාණ්ඩයේ මිල වෙනස් වෙන්නේ නැතිව භාණ්ඩයේ මිල වෙනස් වෙන්නේ නැතිව ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙනවා නම් ඒකට අපි කියන්නේ පූර්ණ නම්‍ය ඉල්ලුමක්. මිලේ වෙනසක් නැතුව ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙනවා. නම්‍යතා සංගුණකේ අපරිමිතයි. ඒ වගේ තත්වයක් නෝට් එක බලන්න පූර්ණ නම්‍ය ඉල්ලුම යනු අනෙකුත් කරුණු නොවෙනස්ව තිබියදී සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය කොපමණ වෙනස් වුවද මිල නොවෙනස්ව පවතින තත්වයකි. එනම් මිලේ සුළු හෝ වෙනස් වීමකට
සියලු පාරිභෝගිකයන් දක්වන තත්වයක්. එනම් සුළු හෝ මිල වෙනස් වීමකට සියලු පාරිභෝගිකයන් ප්‍රතිචාර දක්වන තත්වයක් කියලා ගන්න. ප්‍රතිචාර දක්වන තත්වයක් පූර්ණම් ඉල්ලුමකි. දැන් මිලට බලපෑම් කරන්න බැරි කුඩා නිෂ්පාදකයෙක්ගේ ඉල්ලුම් වක්‍රය පූර්ණම්. ඒක අපි පිරිවැය පාඩමේදී පැහැදිලි කරගන්න. පූර්ණම් ඉල්ලුම. පූර්ණ නම් ඉල්ලුම් වක්‍රයක ඕනෑම ලක්ෂයකදී මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකය අපරිමිතගයක් ගන්න. ඉල්ලුම් වක්‍රයේ ප්‍රමාණකයට සමාන්තරව පිහිටනවා. හරිද? මෙතන අපිට ඇඳලා බලන්න පුළුවන් මිල සමානයි. මෙතන ප්‍රස්ථාරයක් තියෙනවා. හරිද? මිල ගන්න පුළුවන් වම් පැත්තෙන් කොටු පේලියක් ඉදිරි කරන්න. වම් පැත්තෙන් කොටු පේලියක් ඉදිරි කරලා මිල කියලා ගහන්න. මේ පැත්තට ප්‍රමාණය කියලා දාන්න. බිඳුවයි මිල ගන්න ලොකු කොටු දෙකකින් 5යි කියලා. 5යි 10යි 15යි කියලා ගන්න. ලොකු කොටු දෙකකින් 5යි කියලා ගන්න. ප්‍රමාණය ගන්න ලොකු කොටු දෙකකින් 5යි කියලා. ලොකු කොටු දෙකකින් ගන්න 5යි කියලා. 5යි 10යි 15යි 20යි 25යි. ප්‍රස්ථාරයෙන් දා මිල 10 දී ප්‍රමාණය කීයද? මිල 10 දී ප්‍රමාණය 25යි. නෑ මේකේ 75 යනකම් තියෙනවනේ. පොඩක් ඉන්න පුතේ. මේක 15 ගාන ගන්න. 15යි 30යි 45යි 60යි 75යි කියලා ගන්න. 75යි කියලා ගන්න. හරි. මිල 10 දී ප්‍රමාණය 25යි. 30යි මේ වගේ තැනකි. මිල 10 දී ප්‍රමාණය 75යි මේ වගේ තැන. මේ දෙක යා කළා. මේක x ලක්ෂය මෙයා y ලක්ෂය. ඉල්ලුම් වක්‍රය කියලා පෙන්නන d කියලා දාන්න. මේ ඉල්ලුම් වක්‍රයට අක් ගාලා ඇද ගන්න. හරි. හරි ලේසි මේක. ඇති දෙයක් නෑ මේකේ. ඉල්ලුම් වක්‍රය ඔය විදිහට ඇඳෙන්නේ. මිල 10 දී ප්‍රමාණය 25යි. මිල 10 දීම ප්‍රමාණය 75යි. මිල 10 දී ප්‍රමාණය 25යි. මිල 10 දී ප්‍රමාණය 75යි. එතකොට ඇඳෙන්න ඔන්න වගේ ඉල්ලුම් වක්‍රයක්. ඊළඟ අපි නම්‍යතාවය හොයමුකෝ. නම්‍යතාවය හොයලා බලමුකෝ. මෙහෙමනේ තියෙන්නේ. 10 දී 25යි 10 දීම 75යි. p කිව්වමනේ තියෙන්නේ. x ලක්ෂයේදී නම්‍යතාවය හොයමුකෝ. x ලක්ෂයේදී නම්‍යතාවය. දැන් සූත්‍රය ලියන්න එපා. ED සමානයි ඩෙල්ටා QD. ඉල්ලුම් ප්‍රමාණය වෙනස බෙදීම ඩෙල්ටා p මිලේ වෙනස වැඩි කළා මිල හා ප්‍රමාණය අතර අනුපාතය. ඉල්ලුම් ප්‍රමාණය වෙනස 25යි 75යි අතර ඉල්ලුම් ප්‍රමාණය වෙනස 50යි. මිලේ වෙනස බිඳුවයි. 10යි 10යි කියන්නේ මිලේ වෙනස බිඳුවයි. නම්‍යතාවය හොයන්නේ මිල 10 දී. කපලා දාමුකෝ 50ට 25 ඒවා 2යි 25ට 25 ඒවා 1යි. හරි. 10 වරක් 2 20යි 20 බෙදීම බිඳුවයි සමානයි 20 බෙදීම බිඳුවයි. හන්දනේ මේක. ළමයි බිඳුව අගයකින් බෙදුවොත් උත්තරේ බිඳුවයි. මෙහෙම වුණොත් බිඳුව බෙදීම 20 නම් උත්තරේ බිඳුවයි.
විස්ස බෙදීම බිඳුව කියලා කියන්නේ උත්තරේට ප්‍රශ්නයක් තියෙන විස්ස බෙදීම බිඳුව කියන අපරිමිතයි. හරි හොඳට මතක තියාගන්න. බිඳුව බෙදුවකින් යම් මගයකින් උත්තරේ බිඳුවයි. යම් සංඛ්‍යාවක් බිඳුවෙන් බෙදුවොත් උත්තරේ අපරිමිතයි. මෙල උත්තරේ අපරිමිතයි. අපරිමිතයි කියන්නේ ඉල්ලුම් ප්‍රමාණය අනන්ත විදිහට ප්‍රතිචාර දක්වන. මිලේ වෙනසක් නැහැ. මිලේ වෙනසක් ඕනේ නැහැ ප්‍රතිචාර දක්වන. බලන්නකො මිල 10 දී එක වෙලාවක 25ක් ඉල්ලපු ගැනුම් කරුවා මිල 10 දීම 75ක්. මිල වෙනසක් නැහැ. මිල අදාළ නැහැ යා. මිල අදාළ මිලට මිලෙන් බලපෑම් කරන්න බෑ යා. මිලට බලපෑම් කරන්නත් බෑ. යාගේ ඉල්ලුම මිල මත වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේ ඉල්ලුමක් තියෙන්න පුළුවන්. එහෙම තියෙනවා ඉල්ලුමක්. පූර්ණ නම් ඉල්ලුමක් තියෙනවා. අපි කතා කරන්න පටන් ගන්න දින පිරිවැය පාඩම. පිරිවැය පාඩමේ වෙළඳපොළ තත්ත්වයන් වලදී මේ වගේ ඉල්ලුමක් ගැන කතා කරනවා පූර්ණ නම්. වෙළඳපොළේ මිලට බලපෑම් කරන්න බැරි භාණ්ඩයක තියෙන්නේ මෙන්න මේ වගේ ඉල්ලුමක්. පූර්ණ නම් ඉල්ලුමක්. ඔයාලා හදන්න දැන් x ලක්ෂයේදී නම්‍යතාවය හොයන්න y ලක්ෂයේදී නම්‍යතාවය ඔයාලා හොයන්න. දැන් පුරුදු වෙන්නත් එක්ක y ලක්ෂයේදී නම්‍යතාවය හොයන්න ඒ එන්නේ අපරිමිතයි. x ලක්ෂයේදී මං හැදුවානේ. y ලක්ෂයේදී නම්‍යතාවය ඔයාලා හොයන්න. හරි ඒ වෙන්නේ අපරිමිතතාවයක් ඔයාලට. ඒක හරිය ලේසියි කොටස. එතකොට අපි යනවා ස්ථාවර නම්‍යතාවයක් තියෙන ඉල්ලුම් වක්‍ර. ළමයි මිල ඉල්ලුම් නම්‍යතාවයේ ස්වරූප පහක් තියෙනවා. ඒ පහ අනුව ඇඳෙන ඉල්ලුම් වක්‍රවල හැඩය පූර්ණ අනම්‍යක මෙහිමයි. අනම්‍යක මේ වගේ. නම්‍යක ඒකීය නම්‍යක මෙහෙමයි. නම්‍යක මෙහෙමයි. පූර්ණ නම්‍යක මේ වගේ. දැන් මෙන්න මේකෙන් වක්‍රය මත ඕනම ලක්ෂයක නම්‍යතාවය මේකේ ED සමානයි කොතන බැලුවත් බිඳුවක්. මෙන්න මේ වක්‍රයේ ED සමානයි කොතන බැලුවත් එකයි. මේ වක්‍රයේ කොතන ED හෙව්වත් නම්‍යතාවය අපරිමිතයි. එතකොට මෙන්න මේ වක්‍ර තුනේ නම්‍යතාවය ස්ථාවරයි. ස්ථාවරයි සමාන නෙවෙයි ස්ථාවරයි. මේකේ හැම වෙලාවෙම බිඳුවයි. මේකේ හැම වෙලාවෙම එකයි. මේකේ හැම වෙලාවෙම අපරිමිතයි. මෙන්න මේ වක්‍ර තුනේ විශේෂත්වයක් තියෙනවා. මිල ඉල්ලුම් නම්‍යතාවය ස්ථාවරයක් ගන්න වක්‍ර තුනක් තියෙනවා. එකක් පූර්ණ අනම්‍ය ඉල්ලුම, ඒකීය නම්‍ය ඉල්ලුම හා නම්‍ය ඉල්ලුම. හරිද? එකත් හරි. ඊළඟ කොටස. ඒක ටිකක් අමාරුයි. හැබැයි හරියට ඔළුවට දාගත්තොත් මේක හරීම ලේසි කොටසක් ළමයි. හරිම ලේසි මේක. අපි මේ වෙනකම් පාවිච්චි කරපු දැනුම දාලා අපි මේ වැඩේ කරමු. ඔයාලා මාත් එක්ක දැන් වැඩේ කරන්න පටන් ගන්න ඕනේ.
ඔයාලට දීලා තියෙනවා ලක්ෂ KLMNO කියලා. මිලහා ප්‍රමාණය සම්බන්ධයක් දීලා තියෙනවා. මම මේ පැත්තෙන් අඳින්නම්කෝ ඒක පොඩියට ලියන්නම්කෝ. බෝඩ් එක ඔය ලොකු බෝඩ් එකක් ගෙනාවෙත් ඇත්තටම මම මේ ළමයිට පොඩි බෝඩ් එක මම මුලින් ගන්නුවේ. පොඩි බෝඩ් එකේ ගන්නුවම ළමයිට ඇත්තටම ඒකෙන් අර ලොකු ගණන් හදනකොට බෝඩ් එකේ හැම වෙලාවෙම මකන්න උනා. ඒ නිසා තමයි මේ ලොකු බෝඩ් එකක් ගෙනාවේ. හරි ලොකු බෝඩ් එකේ ගෙනාවෙත් මේ වගේ ගණන් හදන්න වෙන බව මම දන්න නිසා. ළමයාට පුළුවන් තරම් උපරිම දෙයක් දෙන්න තමයි මම try කරන්න ඕනේ. නේද? සමහර අය අහලා තියෙනවා මම වර්ජනය කරනවාද කියලා. නෑ මම වර්ජනය කරන්නේ. ඇයි කියලා අහලා තිබුණොත් මේ මගෙන් අහලා තිබුණා තමයි සමහර දරුවෝ ඇයි සර් ඔයා වර්ජනය කරන්නේ? මම කිව්වද කොහෙද මම වර්ජනය කරන්නේ නැත්තේ? මට අයිතිවාසිකම් දිනා ගන්නවා. මට ප්‍රශ්න තියෙනවා. නටුත් වැඩි වෙන ප්‍රශ්න තියෙනවා. නමුත් ගුරුවරු කාලකන්ණි නෙමෙයි. ගුරුවරු කියලා කියන්නේ මේ අතම ලෝකෙට දෙයක් දෙන්න හදන පිරිස. නමුත් මම වර්ධනය කරන්නේ නැහැ. මම උපරිම උගන්වන්න බල හැම වෙලාවෙම උගන්වන්න බලනවා. ඉස්කෝලේ ළමයිට හැම වෙලාවෙම උගන්වන්න බලනවා. මම පාසල් ගුරුවරින්ගෙන වර්ධනය අදාළ වෙන්නේ. පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන්ට වර්ධන අදාළ වෙන්නේ නැහැ. මම ඉස්කෝලේ ළමයට හැම වෙලාවෙම මට උගන්වන්න හම්බෙන හැම මොහොතකම මම ඒගොල්ලන්ට උගන්වනවා. මම දැන් කලිනුත් කිව්වද කොහෙද 13 වසර සිලබස් එකේ ඒක ඉවරයි තා පොඩි කොටසයි තියෙන්නේ සම්පූර්ණයෙන්ම එක පොඩ්ඩක්වත් අඩුවක් නැති ඉවර කරලා තියෙන රිවිෂන් එක. ළමයට දැන් රිවිෂන් යන්නේ. හරි. අපිට සෙල්ලම් කරන්න බෑ අපේ වෘත්තියත් එක්ක. දොස්තරලට සහ ගුරුවරුන්ට තමන්ගේ වෘත්තියත් එක්ක සෙල්ලම් කරන්න බෑ ළමයි. අපි කියන්නේ අනාගතයේ ගොඩනගෙන රකින්න පරම්පරාව. වෛද්‍යවරු කියලා කියන්නේ මිනිස්සු නිරෝගීව තබන පරම්පරාව. මේ දෙගොල්ලන්ට ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්න වලට වඩා දරුවන්ගේ අනාගතය රැක ගැනීම කියන එක අපේ උර මත වැටෙච්ච වගකීමක්. මේ වෙලාවේ මම වර්ධනය කරන්නේ මම ගිහිල්ලා ඕනම කට්ටක් කරනවා මේ වෙලාවේ නොවුනන. මේ වෙලාවේ කියන දරුවෝ හැම තැනින්ම බැට කාලා නන්නත්තර වෙලා ඉන්න වෙලාවක අපි තව පිස්සු නටලා හරියන්නේ නැහැ. පුළුවන් විදියට ළමයිට උගන්න ගන්නයි try කරන්නේ. ඒ මගේ අදහස මගේ එකට කට්ටිය එකඟ වෙන්න එකක් නැහැ සමහර විට. ඉතින් ඔය අදහස Facebook එකේම දැම්ම නම් අපි අමෝරාගනේ කට්ටිය මට ගහන්න. මම ඔකට බයක් නැහැ. කැම්පස් එකේ ඉන්න කාලේ ඔය අර දැන් ඔය කරන්නේ අරගලද කියලා ඉතන සොච්චම් අරගල. ඔය මොන මගුල්ද? ඔය කැම්පස් වල ස්කන් තියාගෙන හිටපු කට්ටිය නම් ඔය එළියට බහලා තියෙනවා. තමයි පෞද්ගලික වරප්‍රසාදන තමයි. يعني ඒ කාලේ හැංගිලා හිටපු ජනතාව දැන් මහා ලොකුට කෑ ගහන්නේ අයිතිවාසිකම් ගැන ප්‍රශ්නයක් නැහැ. හැමෝම අයිතිවාසිකම් ගැන කතා කරන්න ඕනේ. අයිතිවාසිකම් ගැන කතා කරන අරගලය ඇතුලේ උපරිමයෙන් අපි දායකත්වයේ දීලා තියෙනවා. මට දෙන්න බෑ වගේ නැති උනේ නැත්තේ ජීවිතේ විතරයි. කැම්පස් එකේ ඉන්නකොට අනිත් සියලු දේවල් මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මම කතා කරලා ගොඩක් බැට කාලා ඉන්නවා. සන්තෝෂෙන් කතා කරන්නේ. ගැන කිසිම දුකක් නැහැ. පොඩිම දුකක්වත් නැහැ ගැන. හරි. මේ මෙතන තියෙනවා ළමයි මහුම් පාරවල් 13ක් මෙතන ගහලා. කඳුළු ගෑස් එකක් වැදිලා ඔය ඔයාලගේ පෙළ පොත් ප්‍රශ්නයකට කතා කරන්න ගිහිල්ලා කඳුළු ගෑස් එක මෙතන වැදිලා පුපුරන්නේ. එනේ එහෙම අයිතිවාසිකම් ගැන අපි කතා කරලා තියෙනවා. ඒක කතා කරන අවස්ථාවට. මේ වෙලාව මොන වගේ පීඩාවක් තිබ්බත් කට ළඟ විභාගයක් තියෙන වෙලාවක කොරෝනා වලින් දරුවන්ට ගහලා පොඩි උන් බිමටම සමතලා කරපු වෙලාවක අපි පිස්සු නටලා හරියට. ඒ මගේ අදහස. මම උගන්වන්න පුළුවන් හැම වෙලාවෙම මම උගන්වනවා. හරි. හැබැයි සමහරට ඉස්සරහ පිකට් එක මම දැක්කොත් ඉස්සරහ කාලේ කොරෝනා ප්‍රශ්න ඉවර වෙලා රට යම් තැනකට ඇවිල්ලා පිකට් එක මම දැක්කොත් පුදුම වෙන්න එපා. එතකොට අපිට අයිතිවාසිකම් ගන්න පුළුවන් පරිසරයක් හැදිලා තියෙනවා. හරි. අමෙන්න මෙහෙම ලක්ෂ ටික KLMNO මිල 0.2 2 4 6 7යිනේ. ඉල්ලුම් ප්‍රමාණය තියෙනවා 80යි 60යි 40යි 20යි 0යි 80යි 60යි 40යි 20යි 0යි. හරිද? මිල ප්‍රමාණය හරි. දැන් මේක සම්බන්ධ කරලා
අපි ඉල්ලුම් වක්‍රයක් අඳිමු. ඒක සම්බන්ධ කරලා ඉල්ලුම් වක්‍රයක් අඳිමු. මේ පැත්තට ගන්න ඔයාලගේ ප්‍රස්ථාර කොලේ 8යිනේ ගන්න ඕන 2යි 4යි 6යි 8යි 10යි 2යි 4යි 6යි 8යි 10යි හරි හරි සිරස්සක්සේ ගහන්න සිරස්සක්සේ පැත්තේ මිල P කියලා ගත්තා ලොකු කොටු දෙකකින් 2යි කියලා ලකුණු කරන්න 2යි වම් පැත්තෙන් කොටු පෙළියක් ඉදිරි කරන්න ඕනේ 2යි 4යි 6යි 8යි 10යි මේව ලකුණු කරලා මේ පැත්තෙන් ලොකු කොටු දෙකකින් 10යි කියලා ගන්න 10යි 20යි 30යි 40යි 50යි 60යි 70යි 80යි Q කියලා ගත්තා. ඔන්නෝම කණ්ඩාංග දෙක බෙදා ගන්න ටක් දාලා. ප්‍රස්ථාරේ ওই විදිහට ඇඳ ගන්නකො. කණ්ඩාංග දෙක බෙදා ගන්න. ඔයාලා කණ්ඩාංග බෙදා ගන්නකම් මම චූටි වැඩක් කරනවා. ඔයාලා කණ්ඩාංග බෙදා ගන්න. ප්‍රස්ථාරය අඳින්න එපා හොඳේ. ප්‍රස්ථාරය අඳින්න එපා. කණ්ඩාංග දෙක තමයි ලකුණු කරන්නේ. P QD බිඳුවේදී 80යි දෙකේදී 60යි හතරේදී 40යි හයේදී 20යි අටේදී 0යි හරි මම හිතන්නේ කණ්ඩාංග දෙක ලකුණු කරගෙන ඇති කට්ටිය දැන් අපි මේකේ ප්‍රස්ථාරය අඳිමු ප්‍රස්ථාරය අඳිමු හරි ප්‍රස්ථාරය අඳින්නේ කොහොමද චුට්ටක් බලන්න මිල බිඳුවේදී 80යි මිල බිඳුවක් වුණොත් ඉල්ලුම් ප්‍රමාණය 80යි මිල දෙකක් වුණොත් ඉල්ලුම් ප්‍රමාණය 60යි මිල දෙකක් වුණොත් ඉල්ලුම් ප්‍රමාණය 60යි මිල හතරක් වුණොත් ඉල්ලුම් ප්‍රමාණය 40යි මිල හයක් වුණොත් ඉල්ලුම් ප්‍රමාණය 20යි මිල 8ක් වුණොත් ඉල්ලුම් ප්‍රමාණය 0යි මෙන්න මේ ටික සම්බන්ධ කරලා ඉල්ලුම් වක්‍රය අඳින්න මගේ නම් නිකන් අර ආඳ ගියා වගේ ඇදෙන්නේ හොඳේ එහෙම ඇදෙන්නේ නැහැ ඉල්ලුම් වක්‍රය ඇදෙන්නේ මේකේ තනි සරල රේඛාවක් විදියට හරිද හරි එතකොට දෙකේදී කීයද මගේ ඇදෙන්නේ 60යි හතරේදී කීයද
40යි 6ේදී 20යි මගේ ඇඳෙන්නේ නැහැ පුතේ හොඳට හරි වාලේක අඳින්න ඕන ඇඳ ලක්ෂ ටික දාන්නකෝ බිංදුවේදී 80යි k දෙකේදී 60යි l 4දී 40යි m 6ේදී 20යි n 8ේදී බිංදුවයි o k l m n o මේ කොහේ හරි තැනකින් d අකුර දාලා තියන්න ඕන පුතේ මොකද හේතුව මේක ඉල්ලුම් වක්‍රයක් බව පෙන්නන d අකුර දාලා තියන්න ඕන හරි දැන් ඉල්ලුම් වක්‍රයට අක් දාලා අඳින්න කට්ටිය ওই විදිහට ඉල්ලුම් වක්‍රය අඳින්න ටක් දාලා දැන් හොඳට බලා ගන්න මේ කතාව. නම්‍යතාවය ගණනය කිරීම මේ තීරුවේ තියෙනවා. ඔයාලගේ බලන්න නම්‍යතාව ගණනය කිරීම ඔයාලා යන්න හදන්නේ ඊළඟ පිටුවේ පිටු අංක 13ට යන්න හදන්නේ. ඒකේ ටේබල් එකේ නම්‍යතාවය. මම මෙතන මේ අඳලා තියෙන්නේ ඒක. හොඳේ. නම්‍යතාවයේ ගණනය කිරීම නම්‍යතාවය. හරිද? දැන් k ලක්ෂයේ නම්‍යතාවය අපි ගණනය කරමුකෝ. k ලක්ෂයේ නම්‍යතාවය ගණනය කරන්න කලින් චුට්ටක් ඉන්නවලා කලබල වෙන්න එපා හොඳේ. k ලක්ෂයේ නම්‍යතාවය ගණනය කරන්න කලින් අපි මේකේ බෑවුම හොයමුකෝ. පොඩි තැනකින් බෑවුම හොයලා තියාගන්නකෝ. ඔය කොයි හරි තැනකින් බෑවුම. කොයි හරි ඉඳ තියෙන තැනකින් මේ පිටුවේ මෙන්න මෙතනින් බෑවුම හොයලා තියන්නකෝ පුතේ. මෙන්න මෙතනින් බෑවුම හොයන්නකෝ. මම ලියන බෑවුම හොයන්න හොඳේ. b සමානයි delta qd බෙදීම delta p. හරිද බෑවුම delta qd බෙදීම delta p. අපි දන්නවා ප්‍රමාණය වෙනස කියන්නේ delta qd 80යි 60 අතර ප්‍රමාණය වෙනස මෙතන delta q නේ. මෙතන delta p නේ. ප්‍රමාණය වෙනස ඍණ 20යි 80යි 60 අතර ඍණ 20යි නේ. මිල වෙනස කීයද? 2යිනේ ධන 2යිනේ. සමානයි උත්තරේ ඍණ 10යි. බෑවුම ඍණ 10යි. බෑවුම ඍණ 10යි. මේ මෙතනින් බෑවුම ඍණ 10යි කියලා හදන්නකො බෑවුම ඍණ 10යි. මෙන්න මෙතන. බෑවුම ඍණ 10යි. බෑවුම කියලා ලියන්නකො උඩින් බෑවුම ඍණ 10යි. හරි. ඒක හරි. බෑවුම කියලා ලියාගත්ත කොනකි. ළමයි නම්‍යතාවය හොයනකොට අපි දන්නවා බෑවුම වැඩි කිරීම ඉල එවන තැනක හොයන්න පුළුවන්. බෑවුම ඉල හා ප්‍රමාණයෙන් වැඩි කළාම නම්‍යතාවය හොයන්න පුළුවන්. මේ delta qd බෙදීම delta p නේ. නම්‍යතා සූත්‍රය ed සමානයි delta qd බෙදීම delta p වැඩි කිරීම p බෙදීම q නේ. මේ delta qd බෙදීම delta p කියලා කියන අපි ගිය සතියේ කතා කළා b ඍණ b වැඩි කිරීම p බෙදීම q කියලා නම්‍යතාවය හොයන්න පුළුවන්. බෑවුම හැම වෙලාවෙම ස්ථාවරයි. සරල රේඛාවක් නෙමෙයි ඇඳෙන්නේ. k ලක්ෂයේ නම්‍යතාවය හොයනවා බෑවුම ඍණ 10 වැඩි කිරීම මිල කීයද? p මිල බිඳුවයි ප්‍රමාණය 80යි. හරිද? මේ වෙලාවේ නම්‍යතාවය හොයලා බලන්න. නම්‍යතාවය මේ වෙලාවේ බිඳුවයි. නම්‍යතාවය බිඳුවයි. හරි. මේ වෙලාවේ නම්‍යතාවය බිඳුවයි. හදන්න.
කේලක්ෂයේ නම්‍යතාවය හදන්න කපන්න කොටන්න එපා. මෙහෙම තියන්න. ඍණ 10 වැඩි කිරීම බිඳුව බෙදීම 80. එහා පැත්තේ නම්‍යතාවයේ බිඳුවයි කියලා දාන්න. නම්‍යතාවයේ බිඳුවයි. එතකොට මෙන්න මේ කේලක්ෂයේ මේ පැත්තට දාන්න ED සමානයි බිඳුවයි කියලා දාන්න. කේලක්ෂයේ ED සමානයි බිඳුවයි කියලා දාන්න. ED සමානයි බිඳුවයි කියලා දාන්න. කේලක්ෂයේ නම්‍යතාවය ED සමානයි බිඳුවයි කියලා දාන්න. ඊළඟට නම්‍යතාවය හොයමුකෝ. මෙතන නම්‍යතාවයේ ඍණ 10 වැඩි කිරීම මිල 2යි ප්‍රමාණය 60යි. මෙතන නම්‍යතාවයේ ඍණ 10 වැඩි කිරීම මිල 4යි ප්‍රමාණය 40යි. මෙතන නම්‍යතාවයේ ඍණ 10 වැඩි කිරීම මිල 6යි ප්‍රමාණය 20යි. මෙතන නම්‍යතාවයේ ඍණ 10යි මිල 8යි ප්‍රමාණය 0යි. මේ වෙලාවේ නම්‍යතාවයේ හෙව්වොතින් ඔයාලා හොයලා බලන්න යගයන් එනවා ඍණ 0.3යි. මේක සුළු කරලා ගත්තොත් එන උත්තරේ ඍණ 0.3යි. ඊළඟ ගාන සුළු කරලා ගත්තොත් ලැබෙන උත්තරේ ඍණ 1යි. මේ වෙලාවේ නම්‍යතාවයේ හොයලා බැලුවොත් උත්තරේ එන්නේ ඍණ 3යි. හරි. මේ වෙලාවේ නම්‍යතාවයේ හෙව්වොත් අපිට ලැබෙන්නේ අපරිමිතාවය. ටේබල් එක පුරවා ගන්න ටේබල් එක පුරවගෙන දැන් L ලක්ෂයේ නම්‍යතාවයේ සමානයි ඍණ 0.3යි. M ලක්ෂයේ නම්‍යතාවයේ සමානයි ඍණ 1යි. N ලක්ෂයේ නම්‍යතාවයේ සමානයි ඍණ 3යි. මේකේ නම්‍යතාවයේ සමානයි අපරිමිතයි. එතකොට L ලක්ෂයේ ED සමානයි ඍණ 0.3යි. M ලක්ෂයේ ED සමානයි 1යි. N ලක්ෂයේ ED සමානයි ඍණ 3යි. එතන ඍණ 1යි. මෙතන ED සමානයි අපරිමිතයි. ED සමානයි අපරිමිතයි. ඒ අගයන් ටික දාගන්න. අගයන් ටික දාගන්න ටක් ගාලා දාගන්න. යන්න කපන්න කොටන්න එපා මේ පිරිසිදුව තියන්න. නිකන් හිතෙන් පස්සේ ඔයාලා මේ පාඩම උරුණා සුළු කරලා බලන්න මේ අගයන් එනවා. හරිද? එතකොට ඔයාලා ඔය ප්‍රස්ථාරයට පස්සේ යටින් තියෙන නෝට් එක වමේ සිට දකුණට පහළට බෑවුම් වන සරල රේඛීය කිල්ලුම් වක්‍රයක වමේ සිට දකුණට පහළට බෑවුම් වන සරල රේඛීය ඉල්ලුම් වක්‍රයක නම්‍යතාවය ඉල්ලුම් වක්‍රය තිරස් අක්ෂය හමුවන ස්ථානයේ නම්‍යතාවය කීයද? තිරස් අක්ෂය හමුවන ස්ථානයේ නම්‍යතාවය ලියන්න හිස්තැනේ පූර්ණ අනම්වේ පිටුවංක 13 වරහන් ඇතුළේ යන්න ED සමානයි 0යි. පූර්ණ අනම්‍ය වේ ED සමානයි 0යි කියලා වරහන් ඇතුළේ. සර් කැඩි දැනුනේ? හරි. ආයෙමත් බලන්න දැන් ඔය මේ ඔක්කොටම යටින් තියෙන ස්ටැම්පේලි ටිකක්. ඒ ස්ටැම්පේලි වල කියනවා මෙහෙම මේ අනුව වමේ සිට දකුණට බෑවුම් වන සරල රේඛීය ඉල්ලුම් වක්‍රයක ලක්ෂ නම්‍යතාවය ඉල්ලුම් වක්‍රය ගිහිල්ලා මේ තිරස් අක්ෂය හමු වෙන තැන ලක්ෂය K. එන්න මෙතන. මෙතන නම්‍යතාව සංගුණකයගේ කීයද 0යි.
නම්‍යතා සංගුණකයට එන්නේ බිඳුවයි නම් අපි දන්නවා බිඳුවයි කියලා කියන්නේ ඒකට කියන පූර්ණ නම්‍ය. මෙන්න මෙතන නම්‍යතා සංගුණකයේ යදුවොත් බිඳුවයි. ඒ කියන්නේ මේ වෙලාවේ නම්‍යතාවය ලක්ෂ නම්‍යතාවය මේ ලක්ෂයේ නම්‍යතාවය පූර්ණ අනම්‍ය. හිස්තලේ ලියනවා පූර්ණ අනම්‍ය වේ වරහන් ඇතුළේ ලියනවා ed සමානයි බිඳුවයි. හරිද? දෙවෙනි එක කියනවා මධ්‍ය ලක්ෂයක් තිරස්සක්ෂයක් හමු වන ස්ථානය අතර මධ්‍ය ලක්ෂය කියන්නේ මොකද්ද? මෙතන මැදනේ. මෙතන මැද. මෙතනත් තිරස්සක්ෂය හමු වන තැන මැද මෙතනනේ. මේ දෙක අතර මෙන්න මේ දෙක අතර නම්‍යතාවය. මේ දෙක අතර නම්‍යතාවයේ தත්ත්වය බලන්නකො මධ්‍ය ලක්ෂයේ නම්‍යතාවය 1යි. ඉල්ලුම් වක්‍රයේ ගිහිල්ලා තිරස්සක්ෂයේ කැපෙන දන්න නම්‍යතාවය බිඳුවක්. හරි. හොඳට බලන්න මේ ප්‍රස්තාරය. මධ්‍ය ලක්ෂයේ නම්‍යතාවය 1යි. මධ්‍ය ලක්ෂයත් තිරස්සක්ෂයේ කැපෙන දන්න එතන නම්‍යතාවය බිඳුවයි. එහෙනම් මේ දෙක අතර නම්‍යතාවය මේක තැනක එවුව දශම 3යි කියන්නේ එකට වඩා අඩුයි බිඳුවට වඩා වැඩි වෙන්න ඕන. මධ්‍ය ලක්ෂයේ 1යි නම් මෙතන බිඳුවයි නම් මේ ඕනම තැනක මෙතන ඉඳලා මේ ඉල්ලුම් වක්‍රයේ මේ පරාසයේ නම්‍යතාවය එකට අඩුයි. මෙතනින් පල්ලෙහා මෙතනින් උඩ එකට අඩුයි. එකට අඩු වෙන අනම්‍යයි. ලියන්න හිස්තැනේ දෙවෙනි හිස්තැනේ ලියන්න අනම්‍ය වේ. අනම්‍ය වේ. අනම්‍ය වේ. අනම්‍ය වේ. අනම්‍ය වේ. දරුවනේ දැන් මේක කරගෙන යනකොට කරන්ට් එක ගියපු නිසා දැන් මේක කරන්ට් එක ගියාම දැන් මුකුත් පේන්නේ නැහැ. ලයිට් ෆ්ලෑෂ් ලයිට් ඔක්කොම ඔෆ් වෙනවානේ. එතකොට මේ මෙහෙම කරමු. දැන් මම try කරේ චුට්ටක් මේක ඉවර කරලම දාලා මේක එතනින් ඉවර කරා මේ කොටස සම්පූර්ණයෙන්ම ඉවරයි. දැන් මම බෝඩ් එකේ ප්‍රස්තාර ඇඳලා වක්‍ර ඇඳලා රූප සටහන් ඇඳලා ඔක්කොම කරලා හිස්තැන් ටික ලස්සනට පුරවගෙන එන වෙලාවේ තමයි මේ සිදුවීම වෙන්නේ. හරි. එතකොට මට මෙතනින් අතර කළාම මේ කොටස ආයෙමත් අපි තව රෙකෝඩින් එකක් ගන්නකොට හරි ආයෙමත් මේකේ ලොග් වෙනකොට හරි ආයෙමත් මේ ටික ඔක්කොම මට මුල ඉඳලා අදින්න වෙනවා. මුල ඉඳලා අදින්න බෑනේ පුතේ. ඒක මාර කට්ටක්නේ. ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා මම මේකේ විනාඩි 10යි උපරිම විනාඩි 15ක රෙකෝඩින් එකක් යන්නේ මේක Zoom රෙකෝඩින් එකක්. මම මේ විනාඩි 15ක රෙකෝඩින් එක හදලා දැම්මහම ඒක බලලා මේ කොටස අවබෝධ කරගන්න. හරි.